හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් 2021 අවුරුද්දේ මාර්තු මාසේ 8 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි මාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ වෙනුවෙන් දෙවෙනි වසර සඳහා වන දේශන මාලාවේ අදට නියමිත දේශනය සඳහා. දේශනය ආරම්භ කරන්නට කලින් තෙරුවන් නමස්කාර කරලා ගාථා සජ්ජායනය කරමු. සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින්සු සුභාචප්පන්නරන්සියෝ නීලපීතා රත්තසේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච දිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපිට නියමිතව තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ මාතිකා කියන කොටස සාකච්ඡා කරන්නටයි. අපේ මේ ධම්මසංගණී පන්තිය පැවැත්වෙන ක්‍රමයේ පිළිබඳව මාගේ සතියේත් මතක් කළා. අදත් අලුත් අය කිහිප දෙනෙක් ඉන්න වගේ පේනවා නිසා කෙටි මතක් කිරීමක් කරන්න. අපේ මේ ධම්මසංගණී පන්තිය සඳහා ධම්මසංගණී ප්‍රකරණ කියන පෙළ පොත ළඟ තිබිය යුතුමයි. ඒ පෙළ පොත කියලා කිව්වේ මෙන්න මේ රතු පාට පිට කවරයක් තියෙන මේ විදිහට හඳුන්වන ත්‍රිපිටක පොත් පිළේ එක් පොතක් හැටියට තියෙන ධම්මසංගණී ප්‍රකරණය. මේක බුද්ධ ජයන්ති මුද්‍රණය ඔවිසෙන් මිලට ගත යුතු වෙනවා. ඊළඟට අභිධම්ම මාතිකා පොත් දෙකක් අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ මාතිකා පාඩම සඳහා. අපි ධම්මසංගණී උගන්වන්නේ කොටස් දෙකකට. එකක් තමයි මාතිකා කොටස. අද දවසේ කරන්නේ මාතිකා. අනිත් කොටස තමයි අනිකුත් චිත්තෝත්පාද රූපකාණ්ඩ වාගේ කොටස් ටික. ඒක කෙරෙන්නේ සෙනසුරාදා උදේවරුේ. මොකද ධම්මසංගණී කියන ටිකක් ලොකු පොතක්. අපිට හිමින් ඒක කරන්නත් ඕනේ. ඒකේ තියෙන ණය ක්‍රමය අපිට විශේෂයෙන් තේරුම් ගන්න නම් කාලය අරගෙන බොහොම නිවිහැනහිල්ල කරන්න ඕනේ. ඒ නිසා තමයි දවස් දෙකක් යොදාගෙන තියෙන්නේ. නමුත් සතියේ දවස සමහර විට මට පේනවා අද සහභාගී වෙන අයගේ සංඛ්‍යාව දැක්කහම සමහර විට ඒක පොඩි අපහසුතාවක් වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා මේ හැම සාකච්ඡාවක්ම YouTube එකට යොමු කරන්නට. ඒ අනුව උන්ටත් ඒක ලබාගෙන අධ්‍යයනය කරන්නට අවස්ථාව සලසලා දීලා. ඊළඟට ධම්මසංගණී පන්ති සඳහා ඔබ එන වෙලාවට කරුණා කරලා රතු පෑනක් නිල් පෑනක් පන්සලක් ළඟ තියා ගන්නට. ඊට අමතරව සටහන් ලියා ගන්නට පොත් දෙකක් ඕනේ. චිත්තෝත්පාදකාන් සෙනසුරාදා පන්තියට එක පොතකුයි සඳුදා පන්තියට තව පොතකුයි හැටියට. ඊට අමතරව විශේෂ ගෙදර වැඩ වාගේ ඒවා ලබා දීම සඳහා අපි වෙනමම WhatsApp group එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒකටත් ඔබ සම්බන්ධ වී සිටීම පහසුවක් වෙනවා. ඒ සටහන් ආදී ලබා ගැනීමේදී එහෙම එන සටහන් ඔබ මුද්‍රණය කර ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට විශේෂ කාරණාව තමයි ධම්මසංගණී ඉගෙන ගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න නැගිය යුතුයි. පාඩමට අදාළව තේරෙන්නේ නැති තැන් ප්‍රශ්න කරලා තමයි ඉගෙන ගන්නට ඕනේ. ඒක තමයි ධම්මසංගණී ඉගෙන ගැනීමේ විශේෂ ක්‍රමවේදය වෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඉගෙන ගන්නට අපිට අමාරුයි. හොඳයි. ඒ කෙටි මතක් කිරීමත් සමගම අපි ධම්මසංගණී ප්‍රකරණය සහ අභිධම්ම මාතිකා කියන පොත් දෙක ගැනත් සඳහන් කළා. මේ මාතිකා පොත් දෙක මම ඔයගොල්ලන්ට WhatsApp group එකට යොමු කළා. ඒ අනුව ඒක භාගත කරගෙන මුද්‍රණය කරවා ගන්නට. ඊළඟට මේ ධම්මසංගණී පන්තිය පැවැත්වෙන්නේ සෙනසුරාදා 1 සිට 3 දක්වාත් සඳුදා 5:30 සිට 7:30 දක්වාත් තමයි අපි මේක යොදාගෙන තියෙන්නේ.
ප ဋ ාණ ධම්ම සභාවෙන් පැවැත්වෙන අනිකුත් පන්ති සඳහා ඔබට දැනගන්නට අවශ්‍ය නම් ඒක වෙබ් පිටුවේ සඳහන් වෙලා තියෙනවා. එතනට ගිහිල්ලා විස්තර දැක ගන්න. හොඳයි. අද දවසේ පාඩම අපි පටන් ගමු. අපිට තියෙන්නේ මාතිකා කියලා කොටසක් හඳුන්වා ගන්නට. දැන් මොනවද මේ මාතිකා කියන්නේ ආදී වශයෙන් අපිට ඉගෙන ගන්නට වෙනවා. ඊට කලින් ගිය සතියේ පාඩමේදීත් අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. මොනවද මේ පෙළපොත කියන්නේ? මොනවද අට කතාව? මොනවද ටීකාව? ආදී වශයෙන් ප්‍රශ්න ටිකක් ආවා. ඒකෙදි අපි පෙළපොත කියලා කියන්නේ ධම්මසංගණී ප්‍රකරණය. ඒ කියන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන්ගේ එක පොතක්. ඒක දැක්ක ගමන් ඔයගොල්ලන්ට අඳුර ගන්නත් පුළුවන්. ඕනෑම පොත් කඩේක මේ ත්‍රිපිටක පොත් තියෙන තැනකදී අර රතු පාට බයින් කරපු ලොකු පොත ඒක ධම්මසංගණී ප්‍රකරණය අරගන්නට පුළුවන්. අපි හැම වෙලාවෙම යෝජනා කරන්නේ ධම්මසංගණී අරගන්නවා නම් ඒක බුද්ධ ජයන්ති මුද්‍රණය විය යුතුයි කියලා. පෙළපොත් පෙළේ 41 වෙනි පොත තමයි ධම්මසංගණී කියලා කියන්නේ. ඊළඟට මේ ධම්මසංගණියේ තියෙන කරුණු කාරණා විස්තර කිරීම සඳහා අටුවා ලියලා තියෙනවා. අටුවා කියලා කියන්නේ ධම්මසංගණී පෙළපොතේ තියෙන ගැඹුරු දහම් කරුණු සරලව විස්තර කරලා දීලා තියෙන පොතට අපි කියනවා අට කතාව කියලා. රහතන් වහන්සේලා බුද්ධ කාලයේදීම මේ අට කතා පරිහරණය කරපු බව සඳහන් වෙනවා. ධම්මසංගණී ප්‍රකරණයට නියමිත වූ අට කතාව නම් කරනවා අත්තසාලිනී ධම් කියලා. ඒකත් සිංහල පරිවර්තනයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒකත් ඔබට ධම්මසංගණීය සමගම මිලට අරගන්නට පුළුවන්. ඒක ළඟ තියා ගැනීමත් වැදගත් වෙනවා. ඊළඟට මේ පෙළපොත සහ අට කතා පෙළපොතේ තියෙන කරුණු අට කතාව මගින් විස්තර කරලා දීලා තවත් විස්තර කර ගැනීමට අවශ්‍ය තියෙන තැනක් තියෙනවා නම් ඒ කියන්නේ අටුවාවෙත් යම් කොටස් විස්තර කර ගන්න ඕන නම් ඒක සඳහා ලියලා තියෙන සරලව ලියලා තියෙන පොතට අපි කියනවා ටීකාව කියලා. ඒ ධම්මසංගණීය සඳහා ලියලා තියෙන ටීකාව ලීනත්ත පද වන්නනා කියන ටීකාව තමයි ලියලා තියෙන්නේ. ආනන්ද වනරතන ස්වාමින් වහන්සේ තමයි මේ ටීකාව සම්පාදනය කරලා තියෙන්නේ. එතකොට මෙතන ලීනත්ත කියලා කිව්වේ සැඟවුණු තේරුම්. එහෙම නැත්නම් අර්ථ, සැඟවුණු අර්ථ පිළිදක්වා ලියපු පොත කියන අර්ථයෙන් තමයි ඒක ලීනත්ත පද වර්ණනා කියලා නම් කරලා තියෙන්නේ. ඒ ටීකාවෙනුත් තේරුම් ගන්න බැරි තවත් උපකොටස් වලට යන්න ඕනේ නම් ඒ සඳහා අනු ටීකාවක් ලියවිලා තියෙනවා. ඒකත් නම් වෙලා තියෙන්නේම ලීනත්ත පද වර්ණනා නාම අනු ටීකා කියලාම තමයි. සමහර තැනක සඳහන් වෙනවා ඒක ධම්මපාල කියලා ස්වාමින් වහන්සේ නමක් විසින් රචිතයි කියලා. මේ ඔක්කොටමත් පස්සේ තවදුරටත් මේක විස්තර කරන ඒවට අපි කියනවා සංග්‍රහ ග්‍රන්ථ කියලා. උදාහරණයක් හැටියට අපි පළවෙනි වර්ෂයේ පුරාවටම ඉගෙන ගත්ත අභිධර්මාර්ථ සංග්‍රහය පොළොන්නරුවේ යුගයේදී අනුරුද්ධ ආචාර්යයන් වහන්සේ විසින් ලියපු අභිධර්මාර්ථ සංග්‍රහය එවැනි සංග්‍රහ ග්‍රන්ථයක්. ඒ වගේම තව තියෙනවා අභිධම්මාවතාරය, අභිධම්ම විභාවිනී, අභිධම්මත්ථ විකාසිනී මේ ආදී වශයෙන් තව ගොඩක් සංග්‍රහ ග්‍රන්ථ මේ ධම්මසංගණීය වෙනුවෙන් ලියවිලා තියෙනවා. මේ බොහෝ පොත්වල තියෙන ඒවා කැටි කරලා තමයි අපි දේශනා අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ අනුව ඔබට සෑහෙන දැනුමක් මේ තුලින් ලබා ගන්නට පුළුවන්. හොඳයි. ඊළඟට අපි ධම්මසංගණීය කියන්නේ මොකක්ද? ඒ ගැන කෙටි හැඳින්වීමකුත් අද පළවෙනි දවසේ මාතිකා උගන ගන්න පළවෙනි දවසේ අපි ඒ ගැනත් පොඩි අදහසක් ඉදිරිපත් කළොත් මම ඔයගොල්ලන්ගේ WhatsApp කණ්ඩායමට යොමු කරලා තියෙනවා මෙන්න මේ සටහන. මේ සටහනට අනුව ධම්මසංගණීය කොහොමද අපි කොටස් වලට බෙදලා ඉගෙන ගන්න කියන එක විස්තර වෙනවා. ප්‍රධාන වශයෙන් ධම්මසංගණීය කොටස් 4කට බෙදෙනවා. චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ඛේප රාසි, අත්තුද්වාර කියලා ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. අපි මේ එක එකක් ගැන පසුව වෙන වෙනම ඉගෙන ගන්නවා. චිත්ත විභක්ති කියන පළවෙනි කොටාසේ තුල තමයි මාතිකා කොටස සහ පදභාජනීය කොටස එන්නේ. අපි මාතිකා කොටස ඉගෙන ගන්නවා සඳුදා පන්තියේදී, පදභාජනීය කොටස ඉගෙන ගන්නවා සෙනසුරාදා හවස තියෙන පන්තියේදී. අද අපි කරන කොටස සැලකුවා නම් මෙන්න මේ කොටස තමයි අද අපි ඉගෙන ගන්නේ. රතු පාටින් මම සඳහන් කළේ මාතිකා කියන කොටස. ඒ කොටස ප්‍රධානව උපකොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි අභිධම්ම මාතිකා කියලා එක කොටසකුත්, සූත්‍රාන්ත මාතිකා කියලා තව කොටසකුත්. ඒ කියන්නේ අභිධර්මයට අනුකූලව විග්‍රහ කරන
පද තේරුම් සහිත ඒවා අභිධම්ම මාතිකා කියලා කිව්වා. සූත්‍ර පිටකයේ තියෙන විශේෂිත ධර්ම කරුණු විග්‍රහ කරමින් ඉදිරිපත් කරපු මාතිකාවලට මාතෘකාවලට කිව්වා සුත්තන්ත මාතිකා කියලා. මේ අභිධම්ම මාතිකා ආයත් කොටස් දෙකකට බෙදුවා. තික මාතිකා, දුක මාතිකා කියලා. එක කොටසක් තමයි තික මාතිකා, අනිත් කොටස තමයි දුක මාතිකා. ඒ අනුව අභිධම්ම මාතිකාවල කොටස් දෙකක් නියෝජනය වෙනවා. සුත්තන්ත මාතිකා හැම වෙලාවකම දුක හැටියට තමයි තියෙන්නේ, දුක මාතිකා හැටියට තමයි තියෙන්නේ. අපි අනිත් කොටස් ධම්මසංගණියේ තියෙන අනිත් කොටස් මොනවද කියලා පසුව හිමින් ඉගෙන ගනිමු. ඔයගොල්ලන්ට මේ සටහන ලැබිලා තියෙන නිසා ඒක මුද්‍රණය කරලා මේ පොත් විශේෂයෙන් සෙනසුරාදාට ඔබ භාවිතා කරන පොතේ මුල පිටුවේ මේක අලෝගෙන තියාගත්තට කමක් නැහැ. ඊළඟට අපි බලමු මේ මෙතන මාතිකා යටතේ විස්තර කරපු තික මාතිකා, දුක මාතිකා කියන්නේ මොන වගේ ඒවාද කියලා අපි ඉස්සෙල්ලා පොඩි අදහසක් අරගන්න බලමු. හොඳයි. මාතිකා කොටස් දෙකයි කිව්වා. තික මාතිකා, දුක මාතිකා. තික මාතිකා කිව්වොත් ඒ කියන්නේ එතන පද තුනක් තියෙන ඒවට තික මාතිකා කියලා කිව්වා. පද දෙකක් තියෙන ඒවට දුක මාතිකා කියලා කිව්වා. ඒ කියන්නේ මුළු පද තුනම එකට කතා කරනකොට අපි ඒකට කියනවා මාතිකාව කියලා. දැන් අපි පවුලේ සමාජික අම්මයි තාත්තයි පුතයි, අම්මයි තාත්තයි දරුවයි ඉන්න එකට අපි කියනවා ගෙයක් කියලා. ගෙදර. හරි? ඒක පවුල. පවුලක්. තුන්පත් රැණක්. අර ඒ වගේ තමයි මෙතනත් අපි පද තුනයි. පද තුනේ ඒ යුනිට් එකට ඒකකයට කිව්වා මාතිකාව කියලා. එතකොට පද තුනයි. තුන කියන අර්ථය නියෝජනය කරමින් තික කියලා පාලියෙන් විස්තර වෙනවා. ඒ අනුව තමයි තික මාතිකා කියලා කිව්වේ. එහෙමනම් දුක කියන්නේ දෙකයි කියන අදහස twin දෙකයි. එතකොට දුක මාතිකා කියලා කියන්නේ එහෙනම් පද දෙකකින් යුක්ත ධර්ම කරුණ විස්තර කිරීමේ ක්‍රමයට තමයි දුක මාතිකාව කියලා කිව්වේ. එතකොට මේ මාතිකාව කියලා ගත්තොත් එක්ක මේ පද තුනේ මුළු යුනිට් එක, එහෙම නැත්නම් පද දෙකේ මුළු යුනිට් එක. එතකොට ඒ මුළු ඒකකය තුල තියෙන එක පදයකට අපි කියනවා මාතිකා පද කියලා. එහෙමනම් තික මාතිකාවට මාතිකා පද තුනක් තියෙනවා. දුක මාතිකාවකට මාතිකා පද දෙකක් තියෙනවා. ඒක තේරුම් ගන්න අපහසු නෑ. ඒ විදිහට තමයි යන්නේ. අභිධර්ම මාතිකාවල තියෙනවා තික මාතිකාවෝ 22ක්. හරිද? දැන් මාතිකාව කියලා කිව්වේ මොකද්ද? මේ මුළු ඒකකයට. එවැනි මාතිකා 22ක් තියෙනවා අභිධම්ම මාතිකා ගුණුවේ. දැන් එහෙනම් කවුරු හරි එක්කෙනෙක් මට කියන්න බලන්න තික මාතිකාවල ධම්මසංගණී අභිධම්ම මාතිකාවල අඩංගු තික මාතිකා 22 මාතිකා පද කීයක් තියෙන්න ඕනේද? 66යි. 66යි. හරි. මේ වගේ. එහෙමනම් මේ තියෙන්නේ මේ විදිහ තමයි. මාතිකාව අපි බෙදුවා අභිධම්ම මාතිකා, සුත්තන්ත මාතිකා කියලා. අභිධම්ම මාතිකාව බෙදුවා තික මාතිකා, දුක මාතිකා කියලා. තික මාතිකා තියෙනවා 22ක්. තිකයි කියලා කිව්වේ 3යි කියන එක. එහෙමනම් ඒකේ පද 3ක් තියෙනවා. එහෙමනම් තික මාතිකාවල ඔක්කොම පද හැටියට ගත්තොත් පද 66ක් තියෙනවා. දුක මාතිකා තියෙනවා 100ක්. එක මාතිකාවක පද දෙක ගානේ දුක කිව්වේ 2යි. එහෙමනම් එතන තියෙනවා පද 100 වැඩි කිරීම 2 200ක්. සුත්තන්ත මාතිකා හැම වෙලාවකම දුක හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පද දෙකේ ගොඩවල් හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් එතනදී සුත්තන්ත මාතිකා ඔක්කොම තියෙන්නේ 42යි. එහෙමනම් ඒක පද හැටියට 42 වැඩි කිරීම 2න් 84යි. මේ අනුව අපිට පේනවා තික මාතිකා 22යි, දුක මාතිකා 100යි, සුත්තන්ත දුක මාතිකා 42යි එක්කහු කරපුවම ඔක්කොම මාතිකා හැටියට ගත්තොත් තියෙනවා 164ක්. මේ 164 තුල පද හැටියට ගත්තා නම් ඔක්කොම එක්කහු ගලොත් තියෙනවා 350ක්. හරිද? ඒක පැහැදිලිද? දැන් මම සටහන් එහෙම දෙන්නේ නැති නිසා මෙතෙක් කතා කරපු ටික කෙටි සටහනක් එහෙම හදාගත්තද? හැම වෙලාවකම පාඩමට සහභාගී වෙද්දී සටහන් ලියා ගැනීමට පොඩි කොළ ටිකක් තියා ගන්නට, එහින් කටුවට හෝ සටහන් කරගන්න කරුණු පාඩම ඉවරුණාට පස්සේ නැවත හොඳ පොතක ලස්සනට පිළිවෙලට ලියා ගන්න අවශ්‍ය නම් YouTube එක හරහා නැවත මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන ගමන් ලියාගත්තත් කමක් නැහැ. මම ගිය සෙනසුරාදා පාඩම YouTube එකට අප්ලෝඩ් කරන්න බලපුවාම ඒකේ කැපැසිටි එක වැඩි කියලා මට පොඩි
තාක්ෂණික ගැටලුවක් ආවා. ඒ නිසා මට ඒක ඊයේ දවස් ඇතුළත අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මම මේක අද රාත්‍රියට හරි කරන්න උත්සාහ කරනවා. දැන් ඔන්න එතකොට ඔයගොල්ලන්ට ධම්මසංගණියේ එන මාතිකා ගැන කෙටි හැඳින්වීමක් තියෙනවා. ටික මාතිකා, දුක මාතිකා, සුත්තන්ත මාතිකා. මේ විදිහට කොහොමද දැන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මාතිකා 164 හැදෙන්නේ කොහොමද? මේ මාතිකා වල පද හැටියට ගත්තොත් ඔක්කොම 350ක් වෙන්නේ කොහොමද? මේ ආදී වශයෙන් ඔයගොල්ලන්ට දැන් තේරුම් ගන්නට පුළුවන්. ඉතින් කතා කරපු ටිකේ ගැටලු මොනවා හරි තියනවද? මාතිකා කියන එකේ හරියටම තේරුම මොකක්ද? මාතිකා කියන එකේ තේරුම මමත් හිතුවා මේ ඔයාලගෙන් අහගන්නට ඕනේ කියලා. හරි. අපි බලමු මොනවද මාතිකා කියන්නේ කියලා. ඒනට්ටේන මාතිකා. මාතු සමට්ඨේන. මාතා වියාතිහි මාතිකා යථා පදුමිකම් මුඛන්ති. අන්න එහෙම තමයි ටීකාවේ මේක සඳහන් වෙන්නේ. අපි බලමු මොකද්ද මේ කිව්වේ කියලා. ඒනට්ටේන මාතිකා කුමන කරුණකින් මාතිකා වන්නේද? මාතු සමට්ඨේන අම්මා කෙනෙක් වගේ නිසා. හොඳයි අම්මා මොනවද කරන්නේ? මවක් කරන්නේ පුතුන් බිහි කරනවා. පුතුන් කිව්වහම දුවලත් අයිති නේද? විවිධ පුතුන් බිහි කරනවා. ඒ වගේම ඒ දරුවෝ පෝෂණය කරනවා. උදාහරණයක් හැටියට නෙළුම් මානෙල් වාගේ ජලජ ශාක සඳහා දිය අගල මුල්වන්නේ යම්සේද ඒ විදිහටම අම්මා විසින් මේ දරුවන්ව බිහි කරනවා, රැක ගන්නවා, ආරක්ෂා කරනවා. ඒ වගේම මේ මාතිකා ධම්මසංගණිය තුල විස්තර කෙරෙන මේ මාතිකා විවිධ ධර්ම සහ ධර්ම කෙරෙහි යොමු වෙලා ධර්ම උපදවලා ඒ වගේ අර්ථ නියෝජනය කරලා දෙනවා මෙන්න මේකයි මේ ධර්මයෙන් කියන්නේ කියලා. එතකොට මේ විදිහට මේ ධර්මය මේ කියන ධර්මයේ දහම් පදය මෙන්න මේකයි. ඒකේ දිග පළල උස මහත ඔක්කොම හරියටම කියලා දෙන එක තමයි මාතිකාව කියන්නේ. දැන් අම්මා කෙනෙක් ඒ දරුවව නිවැරදිව හදලා මෙන්න පුතා කියලා අර ලොකු කරලා ගන්නවා වගේ මේ මාතිකා කියන පරිච්ඡේදය තුල සිද්ධ වෙන්නේ ඒ ධම්ම පද විශේෂිත පද කොටසක් තමයි මෙතනදී සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ. ඒ ධර්ම කොටස් අරගෙන ඒකේ නිවැරදිව අර්ථය උද්දීපනය කරලා දීලා තියෙනවා. එහෙමනම් හැමෝටම තේරෙන්නට ඕනේ මේ මාතිකා කියන එක ඉගෙන ගන්නේ නැතුව තථාගත දේශනය තේරුම් ගන්නවා කියන එක සිදුවිය නොහැක්කක්. වෙනත් විදිහකට කිව්වොත් යම් කිසි කෙනෙක් මාතිකා ඉගෙන ගන්නේ නැතුව බුද්ධ වචනය නිර්වචනය කරන්නට යනවා නම් තේරුම් දෙන්න යනවා නම් ඒ එතනදි සිදු වෙන්නේ තම තමන්ගේ ධර්මයක් ඉදිරිපත් කරනවා හැර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ඕනෑ වූ ධර්ම කරුණ විග්‍රහ කිරීමක් නම් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසායි මේ මාතිකා කියන එක වැදගත් වෙන්නේ. එතකොට මේ මාතිකා කියන එකට තව අර්ථයක් තියෙනවා. මාතා වියාති මාතිකා කියන එකේ විදිහට අරගත්තා. ඊළඟට මේකට තව අර්ථයක් තියෙනවා. එත්වතු සරුසාර කරමින් ගලන දිය ඇල වාගේ කියනවා මාතිකාව. මේ මොකද්ද කිව්වේ? දැන් දිය ඇලක් කුඹුරු යාය සරුසාර කරමින් කුඹුරු යායට වතුර ලබා දෙමින් ඒ යාය සරුසාර කරමින් ඒ ඇල ගලාගෙන යන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ කෙත්වතු එහෙම නැත්නම් කුඹුරු යාය සරුසාර වෙන්නේ නැහැ. ප්‍රතිඵල ගන්න බෑ. ඒ වගේ මේ මාතිකාවෝ කියන එකත් අර්ථයන් වෙත ගලා යන බැවින් මේක මාතිකාවෝ කියලා කිව්වා. මම මේ කොටස අරගත්තේ මොහ විච්ඡේදිනී ටීකාවෙන්. මේ විදිහට එතන විශේෂිත අර්ථ දෙකක් දීලා තියෙනවා. මවක් හා සමාන හේයින් මාතිකා ඒකෙන් අදහස් කළේ විවිධ ධර්ම උකහා අරගෙන ඒ ධර්මවල නිවැරදි අර්ථය උද්දීපනය කරලා දීලා තියෙන පරිච්ඡේදය තමයි මේ මාතිකා පරිච්ඡේදය කියලා කියන්නේ. එහෙමනම් මාතිකාවක් කියලා කියන්නේ එක් මාතිකාවකදී එක් ආකාරයකට අඩංගු ධර්ම කොටස අරගෙන ඒක ලස්සනට විස්තර කරලා දීලා කියනවා මෙන්න මේකයි මේකේ අර්ථය කියලා. අන්න එවැනි අර්ථ උද්දීපනය කරලා පෙන්නන මාතෘකාවලට තමයි මාතිකා කියලා කියන්නේ. සමහර මාතිකාවක් පද තුනකින් විස්තර කරලා තියෙනවා.
සමහර දහම් කරුණක් පද දෙකකින් විස්තර කරලා තියෙනවා. ඒ අනුව තමයි තික මාතිකා සහ දුක මාතිකාව කියලා ගොනු වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් ගාව අට කතාව එහෙම තියෙනවා නම් ඒක සිංහල පොතේ පිටු 85 අරගෙන බැලුවා නම් එතන තියෙනවා පිටුව 85 ධම්මසංගණියද චිත්තෝත්පාද කාණ්ඩයේ ආදී වශයෙන් කාණ්ඩ 4කි. චිත්තෝත්පාද කාණ්ඩයේද මාතිකා පදභාජනීය වශයෙන් දෙවැදෑරුම්ය. එහි මාතිකා පළමුවෙන් එකී මාතිකාද තික මාතිකා දුක මාතිකා යයි දෙවැදෑරුම්ය. එහි තික මාතික පළමුව තික මාතිකාවේද කුසලත්තිකය පළමුව ඒ ආදී වශයෙන් එතන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගොල්ලන් ගාව ධම්මසංගණී පොත තියෙනවා නම් පෙළ පොත තියෙනවා නම් අතේ ඔබ පෙළ පොතේ පෙරලන්න සංඥාපනීය ඉවර වෙලා සංඥාපනීය ඉවර වෙච්ච ගමන් ඊට පස්සේ කියන්නේ පටුනත් ඉවර වෙලා අර තියෙන ධම්මසංගණී අභිධම්ම පිටකේ ධම්මසංගණී උපකරණං අභිධම්ම මාතිකා කියලා එකක් තියෙන. ඒ කියන්නේ 5 4 3 2 පිටු 2 3 පිටු වල ධම්මසංගණී ප්‍රකරණයේ 2 3 පිටු වල මේ මාතිකා විස්තර වෙලා එනවා. මොනවද මේ මාතිකා කියන්නේ කියලා 1 2 3 4 ආදී වශයෙන් තික මාතිකා 22ම නියෝජනය පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ දුක මාතිකා පටන් අරන් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බැලුවා නම් පේනවා. තික මාතිකාවක පද 3 ගානේ මේ ගොනු කරලා තියෙන ඒවා තමයි තික හැටියට ඇවිල්ලා තියෙන්නේ. පද 2 හැටියට ගොනු කරලා ඇවිල්ලා තියෙන ඒවා තමයි දුක මාතිකා හැටියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒව දීර්ඝව විස්තර කරනවා ඉදිරියේදී. දැනට පොත අතේ තියෙන අයට පොඩ්ඩක් බලලා අදහසක් ගන්න විතරයි මම ඒක කිව්වේ. හොඳයි. දැන් මේ විදිහට මාතිකාවක් එහෙම නැත්නම් ධර්ම කරුණක් ඉස්මතු කරලා ඒ ධර්ම කරුණ තුල කොහොමද අපි අර්ථ ගන්නවලා පෙන්වන්නේ? අන්න ඒ සඳහා පොඩි ක්‍රමවේදයක්, පොඩි ණය ක්‍රමයක් අපි විස්තර කරනවා. මේ ණය ක්‍රමය ඉතා වැදගත්. එයි මුළු අභිධම්ම පිටකය පුරාවටම, ඒ කියන්නේ ධම්මසංගණියට විතරක් නෙමෙයි, අපි මේ ඉගෙන ගන්න යන මාතිකා ෆවුන්ඩේෂන් එක වගේ අනිකුත් පොත් 7ටම ඉතා වැදගත් වෙනවා. මොකද ඒ පොත් 7ම දහම් කරුණු විස්තර කරන්නේ මෙන්න මේ පදනමේ ඉඳගෙන. ඒ නිසා මේ මාතිකා ඉගෙන ගැනීම අතිශය වැදගත් වෙනවා. නිවැරදිව ඉගෙන ගන්නටත් ඕනේ. සමහර තැන් ආධුනිකයෙකුට එකවරටම ගැටලු සහිත වෙන්න පුළුවන්. හැබැයි දෙතුන් පාරක් මේක කතා කරනකොට ඉතා පැහැදිලි වෙනවා. පුදුම සතුටක් දැනෙනවා. ඒවා ඒ විදිහට දහම් කරුණු මතුවෙලා ඉස්මතු වෙලා එනකොට. ඒ අනුව දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ මාතිකා ඉගෙන ගැනීම කොයිතරම් වැදගත්ද කියලා. මාතිකා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ධර්මයේ ඉගෙන ගන්නවා කියලා තමා විසින් කරන්න බොරුවක්. ඒ කියන්නේ තමා විසින්ම රවට ගන්නවා. එහෙමනම් තමාව රැකෙන්නටත් මේ මාතිකා වැදගත් වෙනවා. තමා හරියට ධර්මයේ තුල රැකුණොත් තමයි ශාසනය රැකෙන්නේ. එයි ශාසනය තුල ඉන්න ඕනේ බික්කු බික්කුණී උපාසක උපාසිකා 4 කොටසම. මේගොල්ල ධර්මයේ දැනුවත් වෙලා ඉන්න ඕනේ. එහෙමනම් තමා රැකිනවා වගේම ශාසනය රැකෙන්නේ මේ විදිහට ඒ ධර්ම කොටස් වල අර්ථය නිවැරදිව දැනගත්තොත් තමයි. මේ භවයේදී. ඒ වගේම මේ තුල අපි ඇති කරගන්න දැනුම, ප්‍රඥාව, නුවණ මේවා මේ විදිහයි කියලා අවබෝධ කිරීම තුල අපි තුල දියුණු වන අවබෝධ ඥානය කොතෙක් දුරට විකාශය වෙනවද කියලා කිව්වොත් යම් දවසක අපි කෙලෙසුන් නසා රහත් බවට පත් වෙන අවස්ථාවේදී සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වීමට මෙකී දැනුම උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන වග තමයි පෙළ දහමේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ තමා මේ භවයේදී තමාත් රැකිලා ශාසනයත් රැකිලා යම් දවසක නිර්වාණ අවබෝධය කරන වෙලාවේදී සිව් පිළිසිඹියාපත් මහරහතන් තත්වයකට පත්වීම දක්වා මේ දහම් කරුණු වැදගත් වෙන වග තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් ඒසා වැදගත් දහම් කරුණක් ඉගෙන ගන්නවා කියන අදහසෙන් සතුටු සිතෙන් අපි ඉස්සරහට ගොනු කරලා බලමු. දැන් මම ඉස්සර වෙලාම මේ මාතිකාවල තියෙන පළවෙනි මාතිකාව කුසල ත්‍රිකය. එහෙම නැත්නම් කුසල ධම්මා අකුසල ධම්මා ආදී වශයෙන් තියෙන පළවෙනි මාතිකාව එකවරටම විස්තර කරන්නේ නැතුව පොඩි
වක්‍රාකාරයකින් වෙන වැඩක් මම කරලා ඉන්නවා. අපි බලමු දැන් මේ කියන මාතිකා පදවල දැන් තික මාතිකාවක් වේවා දුක මාතිකාවක් වේවා ඒව තුල අපි දහම් කරුණු විස්තර කරන්නට යන්නේ ඒ දහම කරුණු විස්තර කරලා ඒ දහම් කරුණ කොහොමද පරමාර්ථ ධර්ම එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අපි ගලපලා බලන්න ඕනේ. මොකද්ද ගලපන්නේ? අපි මේ මාතෘකාවේ මේ මාතිකාවේ දීලා තියෙන අපි දහම් කරුණ විස්තර කරගන්නවා. විස්තර කරගෙන අපි ඊළඟට ඒ දහම් කරුණ කොහොමද පරමාර්ථ ධර්ම එක්ක ගැලපෙන්නේ කියලා පොඩි සංසන්දනයක් කරලා බලනවා. උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ පරමාර්ථ ධර්ම ටික. අපි ගමුකෝ පරමාර්ථ ධර්ම ටික. පරමාර්ථ ධර්ම මොනවද? මතකද? චිත්ත චෛතසික රූප නිර්වාණ. හරි. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒවා තමයි පරමාර්ථ ධර්ම හතර. ඒකෙන් අපි යම්කිසි මාතිකාවක් අරගෙන හරිද? අපි යම්කිසි මාතිකාවක් අරගෙන ඒ මාතිකාව මේ කියන අපිට දැන් පරමාර්ථ ධර්ම වල තියෙනවා සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයත් 1යි කියලා ගත්තොත් ඔක්කොම ධර්මතා තියෙනවා 89යි, 52යි, 28යි, 1යි කියන 170ක්. ගණන් මේ කියන ධර්ම 170ම අප විසින් සාකච්ඡාවට ගන්න මාතිකාව තුල මේ ධර්ම කරුණු 170ම ඒ දහම් පද ඒ මාතිකාවේ පද 3 තුල එහෙම නැත්නම් 2 තුල ගොනු කරලා පෙන්වන්නට පුළුවන් නම් ඒ කියන්නේ මේ දහම් කරුණු මේ පරමාර්ථ ධර්ම 170ම ඒ මාතිකාව තුලට ඇතුල් කරගන්නට පුළුවන් නම් අපි එහෙමනි මාතිකාවකට කියනවා නිප්පදේශ මාතිකාවක් කියලා. මොකද වචනේ නිප්පදේශ මාතිකාව. ඒ කියන්නේ නිප්පදේශ කිව්වා නම් අපි හිතමුකෝ ඒක තික මාතිකාවක් කියලා. තික මාතිකාව නම් පද 3යි. එහෙමනම් ඒ පද 3 තුලට මේ කියන සිත් 89ක්, චෛතසික 52ක්, රූප 28ක්, නිර්වාණයත් කියන 170ක් වූ දහම් කොටස් ඇතුළත් කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඔයාලට විතරයි ඇහෙන්නේ නැත්තේ එහෙනම් අනිත් අයට ඇහෙනවා වගේ නේද? හරි. නැවත ලොග් අවුට් වෙලා එන්න. එහෙමනම් දැන් එතකොට මොකද්ද අපි නිප්පදේශයි කියලා කිව්වේ? මේ කියන පරමාර්ථ ධර්ම 170ක් විදිහට ගණන් හදපු පරමාර්ථ ධර්ම ටික මාතිකාවේ පද 3 තුලටම ඇතුල් වෙනවා නම් කිසිවක් බාහිර ඉතුරු නොවි අන්න ඒකට කියව නිප්පදේශයි කියලා. එහෙමනම් ඒ වගේම තව අවස්ථාවක් වෙන්න පුළුවන් මේ මාතිකාව අපි විග්‍රහ කරගෙන යනකොට එතෙන්ට මේ දහම් කරුණු මේ පරමාර්ථ ධර්ම 170ම ඇතුල් කරගන්න බැරිව යම් කිසි කොටසක් ඉතුරු වෙන්න පුළුවන් මේ මාතිකාවේ දක්වලා තියෙන දහම් ස්වරූපේ නිසා. එවැනි වෙලාවකදී පද තුනට ඇතුළුනේ මේ 170න් දහම් කරුණු 150යි කියන්නකෝ. එහෙමනම් දහම් කරුණු 20ක් එම මාතිකාවට අදාළ නැහැ කියලා අපිට අයින් කරන්නට වෙනවා. එවැනි මාතිකාවකට අපි කියනවා සප්පදේශ මාතිකාවක්. ප්‍රදේශයක් සහිතයි. ඉතුරු වෙච්ච ප්‍රදේශයක් සහිතයි. ඔක්කොම ඇතුළට ගන්න බැරි වුණා. අන්න එවැනි මාතිකාවකට අපි කියනවා සප්පදේශ මාතිකා කියලා. එහෙමනම් ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් නිප්පදේශ කියලා මාතිකා අපිට හඳුන්වන්නට පුළුවන්. සප්පදේශ කියලා මාතිකා හඳුන්වන්නට පුළුවන්. හරිද? හොඳයි අපි උදාහරණයක් අරන් බලමු. අපි දැන් බලමු මොකක්ද ගන්න උදාහරණ. අපි ගම්මුකෝ මේ අඹ ගස හැර තවත් ගස් තිබේද? දැන් අපි ගස් කියන කුලකය ගැන කතා කරන්නයි යන්නේ. ගස් කියන කුලකය කතා කරද්දී මම අහනවා මේ අඹ ගස හැර, ඒ කියන්නේ දැන් මෙතන පෙන්නපු ඕන දැන් මේ අඹ ගස හැර තවත් ගස් තිබේද? එතකොට දැන් පළවෙනි පදයෙන් මම මේ අඹ ගස පෙන්නුවා.
දෙවෙනි පදෙන් අහනවා තවත් ගස් තිබේද කියලා. එතකොට මේක දුක මාතිකාවක් කියලා ගන්නකො. පද දෙකයි. දැන් ගස් කුලකයේ ඔක්කොම ගස් ටික මේ ප්‍රශ්නේ පද දෙකට ඇතුළත් වෙනවද? ඔව්. ඔව්. මේ අඹ ගස හැර තවත් ගස් තිබේද? ඔව් තවත් ගස් තියෙනවා. පොල් ගස් තියෙනවා, කොස් ගස් තියෙනවා, අල්ලපුවත්තේ තියෙන අඹ ගස් තියෙනවා. මේ ආදී වශයෙන් ලෝකේ තියෙන ඔක්කොම ගස් කියන කුලකයට මේ පද දෙක තුලට අපිට ඇතුල් කරන්න පුළුවන්. අන්න බලන්න ඒක එතකොට ගස් කියන ඒවා තව කොහෙවත් ඉතුරුනේ නැහැ. පද දෙකට ගන්න බැරි ගස් జాතියක් ඉතුරුනේ නැහැ. එහෙමනම් අන්න ඒක නිප්පදේශ කියලා ගන්නට පුළුවන්. අපි බලමුකෝ ඔක වෙනස් විදිහකට අහලා. මේ අඹ ගස හැර තව අඹ ගස් තිබේද? මේ අඹ ගස හැර තව අඹ ගස් තිබේද? එතකොට මොකද වෙන්නේ? එතකොට ඔව් ගස් කුලකේ අරගත්තාම අඹ කියන කොට්ටාසය නම් සම්පූර්ණයෙන් මෙතනදී එක් අහු වෙනවා. හැබැයි අඹ නොවන වෙනත් ගස් ටික මොකද වෙන්නේ? මේකට ගන්න බැරි වෙනවා. හරිද? එහෙමනම් අන්න එතනදී අපිට පේනවා දැන් පළවෙනි ප්‍රශ්න දෙකේදී ඔක්කොම ගස් ටික ලෝකේ තියෙන ඔක්කොම ಜಾති ගස් ටික පළවෙනි ප්‍රශ්නෙට අරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේදී අඹ විතරයි අඹ ගස් ඔක්කොම ටික අරගන්න පුළුවන්. හැබැයි කොස් ගස්, දෙල් ගස්, පොල් ගස් ටික අරගන්නට බෑ. එහෙමනම් ගස් කියන කුලකයෙන් අපිට ඇතුළට ආවේ අඹ ගස් ටික විතරයි, පොල් ගස් ආහාරෙ මේ ටික එළියයි. හරිද? එහෙමනම් ඒක සප්පදේශයි. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් අභිධර්ම සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. ඒක අභිධර්මයේ කියන මාතෘකාව නැති වුණත් ඉතා පැහැදිලිව අභිධර්ම සාකච්ඡාවක් තමයි කරලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් ඒක තේරුණා. ඊළඟට අපි දැන් බලමු මේ කියන දහම් කරුණු 170 අපි කොහොමද සියලු පරමාර්ථ ධර්ම වලට මේ කියන පරමාර්ථ ධර්ම ටික ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ආර්ය සත්‍ය වශයෙන් බෙදලා පෙන්වන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියලා දැන් අපි ඊළඟට බලන්නටයි යන්නේ. අපි එහෙම බලන ක්‍රමයට කියනවා ඒක අර සියලුම දහම් කරුණු මේ කියන කොටස් හතරට යොමු කරන එකට බලන එකට අපි කියනවා සබ්බත්තික මාතිකාව කියලා. එහෙම මාතිකාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් අපි මේ මාතිකා ඉගෙන ගන්නට යන්න කලින් පොඩි හුරුවක් ලබා ගැනීම සඳහා සිදු කරන හොඳයි. එහෙමනම් අපි නැවත පාඩම පටන් ගනිමු. අද 2021 වසරේ මාර්තු මාසයේ 8 වෙනිදා අපි මාතිකා පාඩම කතා කරගෙන ආවේ. දැන් දෙවෙනි කොටස. අපි දැන් සබ්බත්තික මාතිකාව කතා කරන්නටයි යන්නේ. අපි එහිදී කරන්නේ 170ක් වූ පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි කියන 170ක් වූ ධර්ම කොටස් ටික අපි බෙදලා බලන්නටයි යන්නේ. ස්කන්ධ වශයෙන් බෙදෙන්නේ කොහොමද? ආයතන වශයෙන් බෙදෙන්නේ කොහොමද? ආදී වශයෙන් බෙදලා දක්වන්නටයි යන්නේ. මේක අමාරු දෙයක් නෙමෙයි. ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය කියන ඒවා අපි ඉගෙනගෙන තියෙනවා පළවෙනි වසරේදී. එහෙමනම් ඒ ඉගෙනගත්ත කොටස් පොඩි අපිට පුරුද කියලා බලන්න විදිහක් තමයි දැන් අපි කරන්නට යන්නේ. අපි බලමු පටන් අරගෙන. දැන් ඔන්න අපිට පරමාර්ථ ධර්ම 170 මේ සටහනේ පේනවා. මොනවද? සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි. ඔක්කොම එකතු කළොත් 170යි. දැන් මම අහනවා මේ කියන ධර්ම කොටස් ඔක්කොම ටික අපි කොහොමද ස්කන්ධ ලෙස බෙදන්නේ? මම කියන්නේ හොඩිය පන්ති ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක. ඉතින් ඒත් අපි පටන් ගන්න විදිහට එහෙම අහගෙන යමුකෝ. හොඳයි පටන් ගන්න බලන්න. අපිට මොනවද ස්කන්ධ තියෙන්නේ මොනවද? පොඩ්ඩක් සමා වෙන්න. ප්‍රවීණ ඉදමාල්ගොඩ මට මේ සම්බන්ධ වෙන්න බෑ. මෙහෙට දෙඩි වර්ෂාපතනය සහ ඉදිරි කොටනවා. හරි ඉතින් මේ පසුව අහගන්න. හොඳයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න. ඔව්. අධ්‍යයනය කරන්නේ අභිධර්මය. ගැඹුරු නුවණින් අවබෝධ කරගන්නට යන දෙයක්. යම් කිසි ප්‍රදේශයක වහිනවා නම්
සම්බන්ධ වෙන්න අපහසු නම් හොඳම දේ තමයි Taman ඥයින් වෙලා පසු වෙලාවක වීඩියෝ පටියෙන් අධ්‍යයනය කරන එක. ඒ හැර යන පාඩමට බාධාවක් වෙන නොවන විදිහට වැඩ කරනවා නම් සතුටුයි. හොඳයි. දැන් ඔන්න අපි කරන්න යන්නේ මේ 170ක් වූ දහම් කොටස් ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහට බෙදන්නටයි යන්නේ. හරිද? එහෙම බෙදනකොට අපි දැන් බෙදලා බලමු මේ විදිහට ඔක්කොම බෙදලා ඉවරනකොට 170ම ඇතුළු වුණාද කියලා අපව ගණන් හදලා බලන්නටත් ඕනේ. හරි පටන් ගමු බලන්න. හරිද? රූප ස්කන්ධය කොහොමද අපි මොනවද ඒකට දාගන්නේ? රූප 28. හරියටම හරි රූප 28 රූප ස්කන්ධයයි. ඒක ලේසියි. හරි. වේදනා ස්කන්ධයට මොනවද දාන්නේ? චෛතසික 52 වේදනාව එකයි. හරි. චෛතසික 52 ඇතුලේ තියෙනවා වේදනාව කියලා චෛතසිකය. ඒක තමයි වේදනා ස්කන්ධේ නියෝජනය කරන්නේ. එහෙමනම් මේ වේදනා කියන චෛතසිකය අපිට වේදනා ස්කන්ධය හැටියට ගන්න පුළුවන්. ඊළඟට සංඥා ස්කන්ධය. ඒකට මොනවද දෙන්නේ? සංඥාව කියන්නේ සංඥාව කියන්නේ චෛතසිකයක්. එහෙමනම් ඒක තියෙන්නේ චෛතසික 52 තුල. එහෙමනම් සංඥා ස්කන්ධය කියලාත් අපිට ගන්නට වෙන්නේ ඒ චෛතසික 52 තියෙන සංඥා කියන චෛතසිකය. හරි බොහොම හොඳයි. ඊළඟට සංස්කාර ස්කන්ධය කියන්නේ මොකද්ද? චෛතසික 50. දැන් චෛතසික 52කින් අපි වේදනා ස්කන්ධයට එකක් ගියා, සංඥා ස්කන්ධයට තව එකක් ගියා. එහෙමනම් ඉතුරු චෛතසික 52 ඉතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධය කියලා නියෝජනය කරන්නට පුළුවන්. විඥාන ස්කන්ධයට මොනවද දෙන්නේ? හරි. එතකොට දැන් අපි ඔක්කොම දාගත්තද? නෑ. නිර්වාණය නෑ. ඇයි නිර්වාණය එන්නේ නැත්තේ? එක ස්කන්ධ වලට ගන්න. නිර්වාණය කියන එක ස්කන්ධ විනිර්මුක්තයි. ස්කන්ධ වලට එන්නේ නැහැ. හරිද? එහෙමනම් රූපස්කන්ධය කියලා අපි අරගන්නේ රූප 28. වේදනාස්කන්ධය කියලා අරගන්නේ වේදනා චෛතසිකය. සංඥාස්කන්ධය කියලා අරගන්නේ සංඥා චෛතසිකය. එතකොට චෛතසික දෙකක් එතෙන්ට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ තව චෛතසික 50යි. ඒ 50 අපි ගන්නවා සංස්කාරස්කන්ධය කියලා. සිත් 89 අපි අරගන්නවා විඥානස්කන්ධය කියලා. එතකොට නිවන කියන එක සංකත අසංකත නිර්වාණ ධාතුව. හරිද? ඒක හේතුප්‍රත්‍යයෙන් ගොඩනැගෙන එකක් නොවේ. එහෙමනම් ඒක රාශි අර්ථයට ගැනෙන්නේ නැහැ. ඒ නිසා නිර්වාණය කියන එක ස්කන්ධ බෙදීම තුලට අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ස්කන්ධ බෙදීමක් කරන වෙලාවකදී ඒක සඳහන් කරන්නට ඕනේ. නිර්වාණය කියන එක ස්කන්ධ විනිර්මුක්ත ධර්මයක් කියලා. හරිද? මේ විදිහට තමයි මේ චිත්තචෛතසික රූප නිර්වාණ කියන 170ක් වූ දහම් කොටස් මේ කියන පංචස්කන්ධ ස්කන්ධ පහට අපි බෙදලා පෙන්වන්නේ. බොහොම හොඳයි. ඊළඟට එහෙමනම් දැන් මේක මේ මාතිකා විග්‍රහය තුල මේක ලියන ක්‍රමයක් තියෙනවා. ඔය අපි දැන් කරපු කාර්යය ලියා දක්වන ක්‍රමයක් තියෙනවා. ඒ මෙන්න මෙහෙමයි. ස්කන්ධ වශයෙන් පස්වැදෑරුම් වෙන්නේ මෙන්න මෙහෙමයි. 820 රූපය. එහෙම නැත්නම් රූප 28 රූපස්කන්ධයි. චෛතසික 52 අතුරින් වේදනා චෛතසිකය වේදනාස්කන්ධයි. චෛතසික 52 අතුරින් සංඥා චෛතසිකය සංඥාස්කන්ධයි. චෛතසික 52 අතුරින් ඉතිරි චෛතසික 50 සංස්කාරස්කන්ධයි. සිත් 89 විඥානස්කන්ධයි. නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි. ඒක අමතක නොකළ යුතුයි. හරිද? නැත්නම් 170 ගලපන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට පැහැදිලිව ලියන්න ඕනේ. මේ ටික කටපාඩම් කරන් හිටියත් කමන්නේ මේ ක්‍රමවේදය. දැන් අපි වෙන වෙනත් තික මාතිකා හරි දුක මාතිකා හරි විස්තර කරනකොට ඒ මාතිකාවට අනුරූපව මෙහි යෙදිලා තියෙන ඉලක්කම් ගාන වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අකුරු වලින් ලියලා තියෙන කොටස ඒ විදිහම යෙදිය යුතුමයි. හරිද? 820 රූපය රූපස්කන්ධයි. චෛතසික 52 අතුරින් වේදනා චෛතසිකය වේදනාස්කන්ධයි. චෛතසික 52 අතුරින් සංඥා චෛතසිකය සංඥාස්කන්ධයි. චෛතසික 52 අතුරින් ඉතිරි චෛතසික 50 සංස්කාරස්කන්ධයි.
සිත් 89 විඥාන ස්කන්ධයි. නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්තයි. මෙන්න මේ විදිහට මේක ලියන්නම ඕනේ. ඒ ක්‍රමවේදය හොඳට මතක තියාගන්නට ඕනේ. හරි. අපි දැන් ඊළඟට පියවරට යම් බලන්න. මේ පරමාර්ථ ධර්ම 170 ආයතන ලෙස බෙදා දක්වන්නේ කීයද? කොහොමද? දැන් ආයතන කීයක් තියෙනවද? 12. ආයතන 12ක් තියෙනවා. 12. හොඳයි. ආයතන 12ක් තියෙනවා. අපිට මතකයි. මොනවද ඒ ආයතන 12? චක්කායතන, රූප චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන, රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පුට්ඨපායතන, ධම්මායතන. මේ විදිහට අපිට තියෙනවා ආයතන 12ක් තියෙනවා. දැන් මේ ආයතන 12 තුල මම ගිය වසරේ භාවිතා කරපු රූප සටහනක් තමයි මෙතනදී පෙන්නන්නේ. මේ ආයතන 12 තුලදී රූපායතන කීයක් තියෙනවා කියලාද කියන්නේ? රූප ස්කන්ධය දෙක. රූප ස්කන්ධය කීයකට බෙදලා ආවයි කියලාද මතක් කළේ අපි මෙතන? දෙකකට. මොනවද මේ දෙක? අහේතුක සිත්වල උපේක්ඛා සහගත. මම අහන්නේ රූප 28 ස්කන්ධ මට්ටමේදී රූප ස්කන්ධය කියලා පෙන්නපු රූප 28 ආයතන මට්ටමට විකාශය වෙනවා. ඖදාරික ආයතන 10කට බෙදෙනවා. හරිද? මතකද බලන්න. මේ බලන්න කොහොමද රූප ටික බෙදුනේ කියලා. ඖදාරික රූප 12ක් තියෙනවා. ඒකෙන් ප්‍රසාද රූප 5යි ගෝචර රූප 5යි තමයි එතනට අඩංගු වෙන්නේ. ප්‍රසාද රූප 5යි කියන්නේ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. එතකොට චක්කු ප්‍රසාදයට රූපයට ගෝචර වෙන්නේ වර්ණ රූපය. එහෙමනම් ගෝචර රූපත් 5ක් තියෙනවා. මොනවද 5? වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූපය කියලා කිව්වේ පඨවි, තේජෝ, වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය. එහෙමනම් එතනදී ගෝචර රූප 5ක් හැටියට පෙනුනට පොට්ටබ්බ රූපය තුල රූප ධර්ම 3ක් අඩංගු වෙන නිසා මෙතන ඔක්කොම ඕලාරික රූප 12ක් තියෙනවා. ඒව එහෙමනම් ඉතුරු 16 12යි 16යි 28යි. ඉතුරු රූප 16 සුකුම රූප හැටියට නියෝජනය වෙනවා. මේ කියන ඕලාරික රූප 12 තමයි අපිට මෙතනදී චක්කායතන, රූපායතන, සෝතායතන, සද්දායතන, ගානායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන කියලා මෙන්න මේ 10 තුල නියෝජනය වුණේ අර කිව්ව ඕලාරික රූප 12. ඊට අමතරව සිත් 89 නියෝජනය වෙන මන ආයතනයේ තියෙනවා. සමාවෙන සර්. සර් අර කලින් මේ රූප සටහන අපහු පොඩ්ඩක් දානද? මේකේ මෙතන සර් මේ ප්‍රසාද රූප 5යි ගෝචර 5යි එතන එකතුව 12ම වෙටි තව පොඩ්ඩක් අමතක වුණා. හරි. චක්කුවට එන්නේ වර්ණ රූපය. හරිද? චක්කු ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ වර්ණ රූපය. සෝත ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ ශබ්ද රූපය. ගාහන ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ ගන්ධ රූපය. ජීවහා ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ රස රූපය. කාය ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ පොට්ටබ්බ රූපය. මොකද්ද පොට්ටබ්බ කියලා කියන්නේ? අපේ කයට දැනෙන ස්වභාවය. මොනවද කයට දැනෙන්නේ? අපේ කයට දැනෙනවා අපි බිත්තිය හැප්පුණොත් අපිට බිත්තිය තදයි කියලා දැනෙනවා. එහෙමනම් තද ගතිය දැනෙනවා. ඒ වගේම අපි ලිප ළඟ ඉන්න වෙලාවට ප්‍රශ්නේ දැනෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට තේජෝව දැනෙනවා. හරිද? එතකොට දැන් තද ගතිය කියන්නේ පටවිය දැනෙනවා, තේජෝව දැනෙනවා. ඊළඟට සැහැල්ලු බව. අපි හුස්ම ගන්නකොට පිම්බෙන හැකිලෙන බව අපිට තේරෙනවා. එහෙමනම් වායෝ ධාතුව අපිට තේරෙනවා. මේ ආදි වශයෙන් මේ කාය ප්‍රසාදයට දැනෙන පොට්ටබ්බ රූපය නියෝජනය කරනවා පඨවිය, තේජෝව, වායෝව කියන පරමාර්ථ ධර්ම 3. එතන 3ක් තියෙනවා. එහෙමනම් චක්කු කියන්නේ එක පරමාර්ථ ධර්මයක්. සෝත ප්‍රසාදය කියන්නේ තව පරමාර්ථ ධර්මයක්. ගාන ප්‍රසාදය කියන්නේ තව පරමාර්ථ ධර්මයක්. එතකොට චක්කුවට 1යි, සෝත 1යි, 2යි, ගාන 3යි, ජීවා 4යි, කාය 5යි.
වර්ණ රූපය 6යි, ශබ්ද රූපය 7යි, ගන්ධ රූපය 8යි, රස රූපය 9යි, පොට්ටබ්බ රූපය කිව්වම 3යිනේ. 9යි 3යි 12යි. හරිද? මොනවද පොට්ටබ්බේ 3ට ආවේ? පඨවිය, තේජෝව, වායෝව. මහා භූත රූප 4න් ආපෝ අරගන්නේ නැහැ. මොකද ආපෝ කියන ස්වභාවයේ ශරීරයට දැනෙන්නේ ස්වභාවයක් නෙමෙයි. ඒ නිසා මෙතෙන්ට 3ක් ආපු නිසායි මේක 12 හැටියට ගන්නෙ. හරිද? ඒ තුනම එක්කහුව වෙලා තමයි පොට්ටබ්බ රූපය කියලා නියෝජනය වෙන්නේ. නමුත් පරමාර්ථ ධර්ම ගැනයි අපි දැන් කතා කරන්නේ. ඒ නිසා පරමාර්ථ ධර්ම සංඛ්‍යාවෙන් ගත්තොත් එතන තියෙනවා 12ක්. ඒ විදිහටයි ඒක සලකන්නේ. එහෙමනම් ඒ කියන සමාවෙන්න මේ අර හදේ රූපය මේ ආයතනයක් වෙන්නේ නැත්තේ ඇයි කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හදේ රූපය ආයතනයක් වෙන්නේ නැත්තේ ඇයි? ඔව්. හරි. හදේ කියන එක විශේෂ රූපයක්. ඒක සැලකෙන්නේ වස්තු රූපයක් හැටියට පමණයි. ආයතන කියන එකේ නිර්වචනය ගත්තාම ඒ බොහෝ නිර්වචන වලින් හදේ රූපය ගැලවිලා අයින් වෙන නිසා හදේ රූපය ආයතනයක් හැටියට ගන්න බෑ. එතන ආයතන කෘත්‍ය අප විසින් අනෙකුත් ආයතනයන් එතන සිත් ඇති වෙනවා තමයි දැන්. එහෙනවද? එහෙනවද? නැවතත් සම්බන්ධ වුණා මම හිතන්නේ මංගලස්ස සම්බන්ධ වුණා නේද? තාම මයික් එක අන්මියුට් වෙලා නැහැ තාම. ඔව් මෙහි විදුලි කෙටීමක් සිදු වෙලා පොඩි කලබලයක් වුණ නිසා එහෙම සිදු වුණා. නමුත් දැන් නැවත හරි ගිහිල්ලා තියෙනවා. මම කියන එක එහෙනම නේද හැමෝටම? එහෙනම් හරි. එහෙමනම් අපි නැවත පටන් ගනිමු එතන ඉඳලා. හරි. එතකොට අපි කතා කරමින් සිටියේ මේ කියන ආයතන ඕලාරිකාන මොකද ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා හදේ රූපය ඇයි ආයතන වෙන්නේ නැත්තේ කියලා. හේතුව තමයි හදේ රූපය ආයතන කෘත්‍ය ඉටු කරන්නේ නැති නිසා. ආයතන කෘත්‍ය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්නට චුට්ටක් ඉතින් කල් යනවා. මේ දහම් පරියාය හරියට අපි ඉගෙන ගත්තට පස්සේ තමයි මේ ක්‍රමයෙන් එක ඉගෙන ගන්නකොට තමයි ආයතන කෘත්‍ය මොකක්ද කියලා අපිට තේරෙන්නේ. එතකන් අපි පොඩ්ඩක් ඉවසගෙන යමු. හදේ රූපය තුල සිත් ඇති වුණාට එතන චක්කු වත්තුව තුල සිත් ඇති වෙනවා වගේ හදේ වත්තුව තුලදී ඇති කරන සිත් ඇති වුණාට ඒක අර ආයතන කෘත්‍ය ඒ ආකාරයෙන් ඉදිරිපත් නොවන නිසා තමයි අපි ඒක ආයතනයක් හැටියට ගන්නෙ නැත්තේ. වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු දීර්ඝව. දැනට මෙතන ආයතන 12 හැටියට සලකද්දී චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවආයතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන කියන ආකාරයට මේවා අපිට ගලපන්නට දැන් පුළුවන්. එතකොට අපිට දැන් හොඳයි ගලපුම් බලන්න චක්කායතනය කියන්නේ කුමක්ද? මේ කියන පරමාර්ථ ධර්ම අතරින් කොහෙද චක්කායතනේ සැඟවිලා ඉන්නේ? චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය. මේ කියන කොටස් හතර ඇතුළත කොතනද යා ඉන්නේ? රූප කොටසේ ඉන්නවා. හරිද? එහෙමනම් මේ විදිහටම අනිත් ඒවත් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. හොඳයි. ගන්ධායතනේ කොහෙද තියෙන්නේ? රූප ඒ තියෙන්නේ රූප යටතෙමයි. එහෙමනම් මේ කියන රූප 28 අතුරින් තමයි මේ කියන පළවෙනි ආයතන 10ම අපිට තෝරා ගන්නට සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ මන ආයතනය කියන්නේ මොකක්ද එහෙමනම්? සිත් 89ම මන ආයතනයේ හැටියට නියෝජනය වෙනවා. එහෙමනම් ඊතුරු ධර්ම ඔක්කොම ටික ධම්මායතනයේ හැටියට යනවා. මොනවද ඊතුරු ධර්ම කියලා ගත්තේ? චෛතසික 50. ඔව් අපිට මෙතන ඕලාරික රූප 12ක් මෙතෙන්ට ආවනම් සුකුම රූප 16යි නිවන. හරි. සුකුම එහෙමනම් 16යි. මේ ධර්ම ටික මේ විදිහට එනවා. අපි එතකොට මේ යොදා ගන්නට. ඔව් අහන්න. මේ ප්‍රශ්නේ අහලා ඉවරුනාම කරුණා කරලා මයික්ස් ටික ඔෆ් කරගන්න නැත්නම් අපිට රෙකෝඩින් වලට බාධා වෙනවා. සර් මේ සුකුම රූප ධම්මායතනෙ තෙන්නේ ඒක මනසට විතරක් ගෝචර වෙනවා කියලා දාසින්නේ. ඔව්. එහෙමත් ගරගන්නකො. හරි සර්. හරි. එතනත් නිර්වාණයෙන් නෑනේ ඒක වෙනම පෙන්නනවද? නෑ.
නිර්වාණය කියන එක ධම්මායතන පරියාපන්නයි. ධර්මායතනෙට අඩංගු වෙනවා නිර්වාණය. හරි. ධම්මායතනයට අඩංගු වෙනවා. ඔව්. හරි. දැන් එහෙමනම් අපි ඔය කතා කරපු ටික කොහොමද ලියන්නේ කියලා බලමු. මොකද ඒකත් අර ස්කන්ධවලදී ලිව්වා වගේ විශේෂ ක්‍රමයකට ලියන්න මත් පුරුදු වෙන්නට ඕනේ. කොහොමද ඒක ලියන්නේ? මෙන්න මෙහෙමයි. රූප 28 අතුරින් දැන් අපිට මුලදීම මෙතන අපිට ආවේ මේ රූපායතන 10ක් නේ මුලටම ආවේ. එහෙමනම් අපි රූප 28 මුල් තැන් දීලා කතා කරනවා. හරිද? රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි. හරිනේ. ඒ විදිහටම සෝත ප්‍රසාද රූපේ සෝතායතනයි, ගාන ප්‍රසාද රූපේ ගානායතනයි, જીවහා ප්‍රසාද රූපේ જીවහායතනයි, කාය ප්‍රසාද රූපේ කායායතනයි. ඔන්න දැන් ඕලාරික ආයතන පහක් අපි කතා කළා. ඒකට අදාළ පරමාර්ථ ධර්මයේ හඳුනා ගත්තා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ගෝචර රූප. වර්ණ රූපය රූපායතනයි. ශබ්ද රූපය සද්දායතනයි. ගන්ධ රූපය ගන්ධායතනයි. රස රූපය රසායතනයි. එහෙමනම් පොට්ටබ්බ රූපය අන්න පොට්ටබ්බ කියනකොට පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බායතනයි. මොකද අපිට සූත්‍ර පිටකයේදී නම් කෙලින්ම කියන්න පුළුවන් පොට්ටබ්බ ආයතනය කියන. නමුත් අපි අභිධර්මයේ ඉගෙන ගනිද්දී අපිට ඒක අභිධර්මයේ තියෙන පරමාර්ථ ධර්ම සමග සම්බන්ධ කරලා කියන්නට ඕන. එහෙමනම් පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බායතනයි. එතනදී මේ තුන ඒ විදිහට කිව්ව නිසා තමයි මේ 10 තුල පරමාර්ථ ධර්ම 12ක් නියෝජනය වෙන්නේ. හරි. ඒතර ඔන්න දැන් අපි ආයතන 10ක් කතා කළා. තව ආයතන දෙකක් තියෙනවා. මොකද ඔක්කොම ආයතන 12ක් නේ. එහෙමනම් ඊළඟට අපි ලියනවා සිත් 89 මන ආයතනයි. ඊළඟට අපි ලියනවා චෛතසික 52යි සුකුම රූප 16යි නිවනයි ධම්මායතනයි. අන්න එහෙමයි ඒක ලියන්නේ. දැන් බලන්න රූප 28ම නියෝජනය කළා. කොහොමද රූප 28 නියෝජනය කළේ? ඕලාරික රූප 12 පළවෙනි ආයතන 10ට නියෝජනය කළා. ඉතුරු සුකුම රූප 16 ධම්මායතනෙ නියෝජනය කළා. හරිද? සිත් 89 මන ආයතනෙ නියෝජනය කළා. චෛතසික 52 ධම්මායතනෙට ආවා. නිර්වාණය ධර්මායතනෙට ආවා. එහෙමනම් රූප 28ම ඇවිල්ලා තියෙනවා තැන් දෙකකට, තැන් 11කට. සිත් 89 ඇවිල්ලා තියෙනවා එක තැනකට, චෛතසික 52 එක තැනකට, නිවන එක තැනකට. මේ විදිහට අපිට මෙතන බලපුවාම තේරෙනවා ධම්මායතනය තුල තියෙනවා චෛතසික 52යි, සුකුම රූප 16යි, නිවනයි කියන ඔක්කොම ධර්ම කොටස් ටික තියෙන ධම්මායතනය තුල. එහෙමනම් අපිට පේනවා අර අපි මුලදී සාකච්ඡාවට ගත්ත පරමාර්ථ ධර්ම 170ම අඩුපාඩුවක් නැතුව ඔන්න දැන් අපිට මේ විදිහට ආයතන වශයෙන් ගොනු කරන්නට පුළුවන්. මේ ක්‍රමය හොඳට මතක තියාගන්නට ඕනේ කොහොමද මේවා මේ විදිහට එන්නේ කියන කාරණේ. හරිනේ. දැන් එතකොට අපිට දැන් ස්කන්ධ හැටියට පෙන්නවා ආයතන හැටියට පෙන්නවා. ඊළඟට අපි යනවා ධාතු හැටියට පෙන්වන්න. හොඳයි. ඔන්න පරමාර්ථ ධර්ම 170 අභිධර්මානුකූලව ධාතු තියෙනවා 18ක්. එහෙමනම් දැන් අපි යන්නේ මේ කියන 170 අර ධාතු 18 තුල කොහොමද නියෝජනය වෙන්නේ කියලා බලන්නටයි යන්නේ. අපි ඉස්සරළම බලමු මොනවද මේ ධාතු 18 කියලා. ආයතන මට්ටමේ තිබිච්ච සමායින්ද සර්? ඔව්. මේ අර ඉස්සල්ලා අපි දැන් ආයතන වලට බෙදුවනේ පරමාර්ථ ධර්ම සියල්ලම. එතකොට දැන් අර රූප 28 ඕලාරික රූප 12 ඒ වාක්‍ය අවසන් කරන්නේ කොහොමද? දැන් කොටසක් 16ක් යනවනේ ධම්මායතනෙට. එතකොට ඕලාරික රූප 12 ඒ වාක්‍ය ලියන්නේ කොහොමද? මේ බලන්න. චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයි, සෝත ප්‍රසාද සෝතායතනයි. මේ විදිහට අපි එනවා 9 වෙනි අංකයේ දක්වා රස රූපේ රසායතනයි. හරිද? එතකොට දැන් අපි එතන පරමාර්ථ ධර්ම 9ක් අයිඩෙන්ටිෆයි කළා. ඊට පස්සේ පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බායතනයි. එතකොට 9යි 3යි 12යි. 12යි. ඉතුරු 16 එනවා මෙතෙන්ට සුකුම රූප. නෑ ඒ මහණේ 12 ලියන්නේ මොන හරිද? 12 ලියවිලා තියෙනවනේ අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැනේ. මෙතන 12ක් ලියවිලා තියෙනවා.
රූප ඒක වාක්‍යයක් විදියට තනියම විදියට ලියන්න පුළුවන්ද? රූප එහෙම ලියන්න බෑනේ. අපිට තනි විදියට ලියන්න බෑනේ. මොකද ආයතන 10කට නියෝජනය වෙනවනේ. නෑ අවදාරික රූප 12 රූප 24න් අවදාරික රූප 12 දැන් අපි අරක කියනවනේ සුකුම රූප 16 ධම්මායතනයයි කියලා. ඒ ඇවිල්ලා 16 දෙනාම එක තැනකට ආපු නිසා අපිට කියන්න පුළුවන් ඒ 16 දෙනාම ඉන්නේ ධම්මායතනයේ කියලා. නමුත් ඉතුරු 12 ඉන්නේ ආයතන 10කනේ. එතකොට මට ඒක තනි වාක්‍යයකින් කියන්න බෑනේ. එතකොට මට ඒක වාක්‍ය මිස්ටර් A ඉන්නේ අංක 1 ගෙදර. මිස්ටර් B ඉන්නේ අංක 2 ගෙදර. මිස්ටර් C ඉන්නේ අංක 3 ගෙදර. ඒ විදිහට කියන්න එපා. හරි සර් තේරුණා සර්. පින් හරි තේරුණා සර්. ඒ වගේ එතන ගෙවල් 10ක තමයි මේ 12 දෙනා ඉන්නේ. ඒ නිසායි අපිට වාක්‍ය 10කින් එක කියන්නට සිද්ධ වුනේ. හරි සර්. හොඳටම තේරුණා. දැන් එහෙනම් අපි බලනවා මේ ධාතු 18. එතකොට දැන් ආයතන මට්ටමේ තිබිච්ච රූප බෙදීමමමයි ධාතු මට්ටමටත් බෙදුනේ. ආයතන සහ ධාතු වලදී වෙනස් වුනේ මොකක්ද? ආයතනයේ මන ආයතනයේ කියලා තනිව නියෝජනය වෙච්ච සිත් 89 ධාතු කොටට එනකොට සප්ත විඥාන ධාතු කියලා 7කට කැඩුනා. චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, ජීවහා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ විඥාන ධාතුව, මනෝ ධාතුව. මේ විදිහට අර ආයතන කොටේ තනිවම හිටපු මන ආයතනයේ කිව්ව එක්කෙනා ධාතු හැටියට එනකොට 7කට කැඩුනා. හරිද? එහෙම තමයි ඒක එතකොට ධාතු 18ක් හැටියට මුළු ඔක්කොම නියෝජනය වුණේ. එතකොට එතන අපිට තියෙනවා ඕලාරික රූප 10යි, විඥාන ධාතු 7යි, ධම්ම ධාතුවයි. මේ විදිහට අපිට මේක අරගන්නට පුළුවන්. ධාතු 18 ඔයගොල්ලන්ට අර දීර්ඝ ක්‍රමයටත් මතකද? අට්ඨහා රස ධාතු කියලා අපි හැඳින්වුවේ. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, දිවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ධාතු. ඒ අර විදිහටම අපිට අර එනවා. ඒක වෙනසකට තියෙන්නේ අපිට ඕන නම් මේක මේ විදිහට අරගන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උප්පදිච්ච චක්කු විඥානං කියන ක්‍රමයට චක්කු ප්‍රසාද රූපයට වර්ණ රූපය ගෝචර වීමෙන් චක්කු විඥාන ධාතු ඇති වෙන ආකාරයේ ඒ පදනමේ යනවා නම් අපිට මේ විදිහටත් මේක මතක තියාගන්න පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු ආදී වශයෙන් අපිට අරගන්නට පුළුවන්. ඒතකොට අන්තිමට එන්නේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මේ විදිහට අපිට අරගන්නට පුළුවන්. හැම විටකම මතක තියාගන්න ඕනේ පොට්ටබ්බ ධාතුව තුල පඨවි, තේජෝ, වායෝ කියන තුන් දෙනාම නියෝජනය කරනවා කියලා. සමාවෙන්න සර් චක්කු ධාතු කියලාද නිතර භාවිතා වෙන්නේ චක්කු ධාතුව කියලාද? ඒ දෙකේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක්. ධාතුව කිව්වේ මෙතන කැමති විදිහකට පාවිච්චි කරන්න. ඒක ඉතින් යෙදෙන තැන අනුව තීරණය කරගන්න. චක්කු විඥාන ධාතු කියලා මම මෙතනින් අරගත්තේ විඥාන සිත් දෙකක් තියෙන නිසා. හොඳයි කවුරු හරි කියන්නේ චක්කු විඥාන සිත් දෙක මොනවද කියලා? තියෙනවනේ සහේතුක වල තියෙනවා හේතු උපේක්ඛාස. ඔමින් එක්කෙනෙක් කතා කරන්න කවුද ගමනායක මහත්මිය කියන්නේ මොනවද විඥාන ධාතු චක්කු විඥාන ධාතු දෙක කියලා? ඔව් අහේතුක සිත්වල උපේක්ඛාසගත චක්කු විඥානයයි කුසල විපාක අකුසල විපාක දෙකයි. අකුසල විපාක පැත්ත අහේතුක සිත් ගොඩේ අකුසල විපාක පැත්තේ එක චක්කු විඥානයක් තියෙනවා. අහේතුක ගොඩේම කුසල විපාක පැත්තේ තව චක්කු විඥානයක් තියෙනවා. ඒ අනුව චක්කු විඥාන සිත් දෙකක් තියෙනවා. සෝත විඥාන කීයක් තියෙනවද? දෙකයි. දැන් කියන්න බලන්න පණ්ඩිත රත්න මහත්මිය කියන්න බලන්න ගාහන විඥාන ධාතු කීයද? එකක් දෙකයි. කුසල අකුසල දෙකයි. කුසල අකුසල කියලා. ආන්න මොකද්ද කිව්වේ? අහේතුක කුසල හරියට කියන්න ගාහන විඥාන ධාතු කීයද මේ මොනවද ඒ සිත් දෙක? පණ්ඩිත රත්න මහත්මිය කියන්න බලන්න. ගාහන විඥාන ධාතු සිත් දෙකක් තියෙනවා කිව්වා. මොනවද ඒ සිත් දෙක? හරියට නම් කරන්න. අහේතුක ඔව් කුසල ගාහන විඥාන සිතයි අහේතුක වැරදි
උපේක්ෂා සහගත අහේතුක පැත්තේ තියෙන උපේක්ෂා සහගත අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත ඥාන විඥාන අහේතුක කුසල කියලා කියන්නේ අහේතුක කුසල විඥාන ධාතු කියලා එකක් නැහැ. කුසල විපාක. හරි. දැන් ඔක්කොමලා මයික් එක අන්මියුට් කරගන්න. මේ මියුට් කරගන්න. හරි. මොකද අපි අහේතුක ගොඩේ කතා කරන තැන අහේතුක ගොඩේ සිත් 18ක් තියෙනවා. ඒක කවදක්වත් කුසල සිත් හෝ අකුසල සිත් එතන නැහැ. එතන තියෙන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත් විතරයි. මම මේක හොඳට කියලා දීලා තියෙනවා. හරිද? කවදක්වත් කුසලය කියන එක හෝ අකුසලය කියන එක හෝ විපාකයක් නෙමෙයි. හරිද? එතකොට අහේතුක ගොඩේ අපි කුසල පැත්තේ තියෙනවා දෙපස් විඥාන කියන ගොඩෙන් පහක් තියෙනවා. ඒ කියන්නේ කුසල විපාක හැටියට ආපු පහක් තියෙනවා. අකුසල විපාක හැටියට ආපු පහක් තියෙනවා. එහෙම තමයි දෙපස් විඥාන හැදෙන්නේ. එතකොට එතන සඳහන් කරද්දී හැම වෙලාවෙම කියන්න ඕනේ කුසල විපාක කියලා. කුසල විතරක් කියලා නවත්තන්න එපා. හරිද? අහේතුක අකුසල විපාක ගාන විඥාන ධාතුව. අහේතුක කුසල විපාක ගාන විඥාන ධාතුව. මේ විපාක කියන වචනේ අත්‍යවශ්‍යයි එතන. එහෙම නැති වුණොත් වැරදි අර්ථකථනයක් එනවා. ඒ නිසා එතකොට දැන් මේ විදිහට අපිට තියෙනවා චක්කු විඥාන ධාතු කිව්වා මෙතන සිත් දෙකක් තියෙනවා. සෝත විඥාන ධාතු කිව්වා මෙතන සිත් දෙකක් තියෙනවා. ගාන ජීවහා කායත් එහෙමයි. කවුරු හරි මට කියන්න කාය විඥාන ධාතු දෙක මොනවද කියලා? සෝමින් මම නමක් කියනවා එයා කියන්න ඕනේ. කවුද කියන්නේ? ඔමින් බලන්න කවුරු හරි අපි අලුත් කෙනෙක් අරගන්න ඕනේ නැත්නම් හැමදාම කියනවා. කල්‍යාණි බුලේගොඩ මහත්මිය කියන්න බලන්න කාය විඥාන ධාතු දෙක මොනවද කියලා? හේතුක අකුසල විපාක උපේක්ෂා සාධක කාය විඥාන ධාතුවයි අහේතුක කුසල විපාක උපේක්ෂා සාධක කාය විඥාන ධාතුවයි. නැවත කියන්න. අහේතුක අකුසල විපාක උපේක්ෂා සාධක කාය විඥාන ධාතුවයි අහේතුක කුසල විපාක උපේක්ෂා සාධක කාය විඥාන ධාතුවයි. වැරදි. දුක්ඛ සහගතයි දුක්ඛ සහගතයි වෙනවා. සුඛ සහගතයි දුක්ඛ සහගතයි තියෙන්නේ. කාය විඥානයේ කිසි විටකත් උපේක්ඛා සහගත නොවේ. හරිද? උතන මතක තියාගන්න අකුසල පැත්තේ නම් අකුසලයේ කියන්නේ දුක් උපදවන දෙයක් නේ. ඒ නිසා අකුසල පැත්ත තියෙන්න ඕනේ අහේතුක අකුසල විපාක දුක් සහගත කාය විඥානේ. වේදනා ભેදයේ එතන දුක් සහගතයි. කුසල පැත්තට කුසල විපාක පැත්තට ආපුවාම අහේතුක කුසල විපාක සුඛ සහගත කාය විඥාන ධාතුව. මේ විදිහට ඒක වෙන්න ඕනේ. හොඳයි. ඊළඟට දැන් අපි කතා කළා චක්කු විඥාන, සෝත ගාන, જીවහා කාය විඥානයේ එකක් ධාතු කතා කළා. මට කියන්නකෝ මනෝ ධාතුවට මොනවද අඩංගු වෙන සිත් කියලා? කොහොමින්ද ඒකට අපි කවුද ගන්නෙ? පංචද්වාර වචන. මේ මහත්මිය කියන්න බෑන් පංචද්වාර වර්ධනයයි සම්පටිච්ඡන සිත් දෙකයි. සම්පටිච්ඡන සිත් දෙකයි. වෙන මහත්මිය කියන්න බෑන් සම්පටිච්ඡන සිත් දෙකක් උනේ කොහොමද කියලා? සෝමනසාර මොකද්ද? කුසල විපාකයි අකුසල විපාක. කුසල විපාක පැත්ත එකයි අකුසල විපාක පැත්ත එකයි. හරිද? කරුණා කරලා පරණ පාඩම් මතක තියෙන්නට ඕනේ. හරිද? එතකොට මනෝ ධාතුවට එහෙනම් සිත් තුනක් ආවා. මොනවද ආපු සිත් තුන? පංචද්වාර වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. එතකොට එතන සිත් තුනක් ආවා. දැන් බලන්න චක්කුසෝත ගාන ජීවහා කාය කියනකොට දෙකේ ඒවා පහක් ආවා. එතකොට 10යි. මනෝ විඥාන ධාතුව 3යි 13යි. එතකොට 89න් සිත් 13ක් ගියාම ඉතුරු සිත් 76ම මනෝ විඥාන ධාතුවට කියන මෙන්න මේ අන්තිම ගොඩට එනවා. හරිද? ඒකේ විදිහටයි හැදෙන්නේ. හරිද? දැන් ඕක මතකයේ තියාගෙන අපි බලමු කොහොමද මෙතෙන්ට මේ කියන පරමාර්ථ ධර්ම ආරෝපණය කරන්නේ කියලා. චක්කු ධාතුව කියලා කියන්නේ රූපයක්. එහෙමනම් රූප කොටෙන් අපි අහුව ගන්න ඕනේ. එහෙමනම් මේක ප්‍රසාද රූපයක් චක්කු ධාතුව කියලා කියන්නේ. එහෙමනම් අපිට ඒ ප්‍රසාද රූපය හොයද්දී අපිට ගන්නට වෙනවා රූප කොටෙන් අරගන්න ඕනේ චක්කු ප්‍රසාද රූපය. ඒ වගේම
සෝත ධාතුව කිව්වහම සෝත ප්‍රසාද රූපය රූප කොටෙන් අරගන්න ඕනේ. ගාන ධාතුව කිව්වහම ගාන ප්‍රසාද රූපය. જીවහා ධාතුව කිව්වහම જીවහා ප්‍රසාද රූපය. කාය ධාතුව කිව්වහම කාය ප්‍රසාද රූපය. ඔක්කොම අරගත්තේ රූප කොටෙන්. ඊළඟට රූප ධාතුව කියලා කිව්වහම ගෝචර රූප දැන් මේ පැත්තට එන්නේ. ගෝචර රූපය. එතකොට වර්ණ රූපය. වර්ණ රූපයේ තියෙන්නේ රූප කොටේ. එහෙමනම් අපි අරගත්ත වර්ණ රූපය. සද්ද ධාතු කියලා කියන්නේ සද්ද රූපය. ගන්ධ ධාතු කියලා කියන්නේ ගන්ධ රූපය. රස ධාතු කියලා කියන්නේ රස රූපය. පොට්ටබ ධාතු කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත කොටස. එහෙනම් ඒකත් රූප ධාතු රූප කොටින්මයි අරගත්තේ. එහෙමනම් මේ ඕලාරික ආයතන 10 තුල ඕලාරික වූ රූප කොටස් 12ක් අපි මේ 28 තුලින් අරගත්තා. ඉතුරු 16 අපි ධම්ම ධාතුවට දානවා. හරිද? මම ධම්ම ධාතුව දෙකට බෙදලා තියෙන එකයි රූප කොටසක් තියෙනවා නාම කොටසක් තියෙනවා කියලා පෙන්න ගන්න ඕන නිසා. හරි. එතකොට නිර්වාණය කියන එක අනිවාර්යයෙන්ම ධම්ම ධාතුවට එනවා. එතකොට දැන් රූප ටික අපි බෙදුවා නිර්වාණය බෙදුවා චෛතසික 52 බය නැතුව දාගන්න ධම්ම ධාතුවට එනවා. මොකද මේ වෙන එකටවත් චෛතසික යෙදෙන්න තැනක් නැහැ නේ. එහෙමනම් චෛතසික 52ම ධම්ම ධාතුවට එනවා. 52ම එනවා හොඳේ. ඊළඟට සිත් 89 තමයි ධාතු කොටේදී කැඩෙන්නේ. 7කට කැඩෙනවා. හරිද? මොනවද කැඩෙන්නේ? චක්කු විඥාන, සෝත ගාන ආදී විදියට තමයි කැඩෙන්නේ. එහෙමනම් මේ සිත් 89 චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතුවයි. ගාහන විඥාන සිත් දෙක ගාහන විඥාන ධාතුවයි. જીවහා විඥාන සිත් දෙක જીවහා විඥාන ධාතුවයි. කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතුවයි. පංචද්වාරා වර්ජනීය සහ සම්පටිච්ඡන දෙක මනෝ ධාතුවයි. ඉතුරු සිත් 76 මනෝ විඥාන ධාතුවයි. හරිද? මේ විදිහට අපිට මේක අරගන්නට පුළුවන්. සමාන සර්. ඔව්. මේ දැන් මේ රූප ධාතු රූප ආයතන කියලා තියෙන තැන් වලට වර්ණ ධාතු වර්ණ ආයතන කියලා කියන්න පුළුවන්. ඔව් මෙතන රූප ධාතුව කියන එකට වර්ණ ධාතු කිව්වට මට කමක් නැහැ. හොඳයි. නමුත් භාවිතාවෙන්නේ රූප ධාතුව කියලා එතන. එතන වර්ණ ධාතුව කියන්න පුළුවන්. දැන් සද්ද ධාතුවට අපි සද්ද ධාතුව කියලා කිව්වනේ. ආයතන කොටේ සද්ද ආයතනය කිව්වනේ. ගන්ධයට අපි ගන්ධ ධාතුව කිව්වා ගන්ධ ආයතනය කිව්වා. ඒ වගේ ඕනනම් රූප ධාතුව කියවන එකට වර්ණ ධාතුව කියන්න පුළුවන්. වර්ණ ආයතනය කියන්න පුළුවන්. හරි. දැන් අපි එහෙමනම් ඊළඟට බලමු මේක කොහොමද හරියටම ලියන්නේ කියලා. මෙන්න මේ විදිහට ලියෙන්න ඕනේ. රූප 28 අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතුවයි. සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුවයි. ගාන ප්‍රසාද රූපේ ගාන ධාතුවයි. જીවහා ප්‍රසාද රූපේ જીවහා ධාතුවයි. කාය ප්‍රසාද රූපේ කාය ධාතුවයි. වර්ණ රූපේ රූප ධාතුවයි. මේ විදිහටම ශබ්ද රූපේ ශබ්ද ධාතුවයි, ගන්ධ රූපේ ගන්ධ ධාතුවයි, රස රූපේ රස ධාතුවයි, පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බ ධාතුවයි. එතකොට දැන් ඔන්න ඕලාරික රූප ආයතන 12ම අපි සාකච්ඡා කළා. ඊළඟට සිත් 89 අතුරින් චක්කු විඥාන සිත් දෙක චක්කු විඥාන ධාතුවයි. සෝත විඥාන සිත් දෙක සෝත විඥාන ධාතුවයි අතර වෙන්න ඕනේ. ගාහන විඥාන සිත් දෙක ගාහන විඥාන ධාතුවයි. જીවහා විඥාන සිත් දෙක જીවහා විඥාන ධාතුවයි. කාය විඥාන සිත් දෙක කාය විඥාන ධාතුවයි. එතකොට දැන් ඔන්න දෙපස් විඥානේ ලීලි ඉවරයි. එතන විඥාන 10ක් අපි කතා කළා. ඊළඟට පංචද්වාරා වර්ජනීය සහ සම්පටිච්ඡන දෙක මනෝ ධාතුවයි. ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතුවයි. හරිද? එතකොට දැන් මෙතන 10යි මෙතන 7යි 17යි එහෙමනම් ඉතුරු එක ඇවිල්ලා ධම්ම ධාතුව. ඒ ඇවිල්ලා චෛතසික 52යි සුකුම රූප 16යි නිවනයි ධම්ම ධාතුවයි. මේ විදිහට 10යි 17යි 1යි 18යි මේ විදිහට අපි මුළු නියෝජනය සිද්ධ කළා. මේ ලියන ක්‍රමයේ කරුණා කරලා හරියටම අල්ලා ගන්න. මොකද මේක හැම ත්‍රිකයක් ගානෙම හැම දුකයක් ගානෙම අපිට ලියන්නට සිද්ධ වෙන නිසා මේ ක්‍රමය හොඳට අල්ලා ගන්න. හරිද? හොඳයි. දැන් එහෙමනම් නැවත ආවර්ජනය කරලා බලන්න. මේ කියන 170ක් වූ පරමාර්ථ ධර්මයෝ මේ කියන ධාතු 18 හොඳයි. දැන් ඔයගොල්ලෝ මේ මනසින් මේක ගොනු කරලා බලන්න. විනාඩියක් දෙනවා කාලය. ගොනු කරලා බලන්න හරියට ගොනු වෙනවද කියලා. ප්‍රශ්නයක් අහන්නද සර්? ඔව්.
සමේ දැන් මනෝ ධාතුවට ඉස්සරහින් ධම්ම ධාතුව තියෙනවනේ. ඔව්. එතකොට අනිත් ඒවාට ඉස්සරහින් තියෙන ඒක ගෝචර රූපනේ. ඔව්. එතකොට මනෝ ධාතුවටද ගෝචර වෙන්නේ ධම්ම ධාතුව? ඔව්. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන ධාතු. එතන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන ධාතු. ගානංච පටිච්ච ගන්ධංච උප්පජ්ජති ගාන විඥාන ධාතු. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන ධාතු. මනෝ ධාතුවට එන්නේ අර සිත් තුන නේද? ඔව්. ඒතර ඒ සිත් තුනටද මේ ඔක්කොම ගෝචර වෙන්නේ? නෑ. නෑ එහෙම ගන්න එපා. හැම වෙලාවකම අපි මනෝ ධාතුව කියලා අරගත්තු පංචද්වාරා වර්ගය මම පෙන්නන්නම් ඒක. මේ තියෙන. හරිද? මේක මං සටහන එකවරකුත් පෙන්නුවා. අපිට දෙපස් විඥාන මේ තියෙන්නේ මොනවද මේ අතිමහන්තාරම්මන චිත්ත වීතියක් මං අරගෙන තියෙනවා. මුලට ප්‍රතිසන්දිය දැම්මා සහ අගට චුතිය දැම්මා. එතකොට මට මුළු සිත් ඔක්කොම නියෝජනය කරගන්න අවශ්‍ය විදිහට මම මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගත්තා. දැන් ඔතනදී දෙපස් විඥාන ධාතු 10 ওই විදිහට තියෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය කියලා මෙතන ඔක්කොම පහම එනවා. මම ටික දෙකයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේකේ වෙන්න මෙතන මනෝ ධාතු ත්‍රිකයට එන්නේ පංචද්වාරා වර්ජනය සම්පටිච්ඡන යුගලයක්. හරිද? කුසල පැත්ත නම් කුසල විපාකයක අකුසල විපාක හැටියට ගන්නවා නම් එහෙමයි. එතකොට එතන සිත් දෙකක් තියෙනවා. මෙතන 1යි 3යි. ඒ අනුව මනෝ ධාතු ත්‍රිකය. හරිද? එතකොට බලන්න හැම වෙලාවකම මනෝ ධාතු ත්‍රිකයක් එන්නේ පංචද්වාරික වීති වල පමණයි. හරිද? එහෙමනම් අපිට මනෝ ධාතුවට අරමුණු කරලා අරගන්නට පුළුවන් වෙන්නේ රූපාරම්මණයක්, සද්දාරම්මණයක් ආදී වශයෙන් තියෙන ආරම්මන පහ විතරයි. ඕක ප ဋ ාණ ප්‍රකරණය කරද්දී ඔයගොල්ලන්ට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. රූපාරම්මණං, සද්දාරම්මණං, ගන්ධාරම්මණං, රසාරම්මණං, පොට්ටබ්බාරම්මණං, මනෝ ධාතුය තං සම්පයුක්තකානංච ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ කියලා ඉගෙන ගන්නවා. එතකොට ඒකට අරමුණු හැටියට ගන්න පුළුවන් තියෙන්නේ අර කියන රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය විතරයි. අනිත් ඒවා එතෙන්ට ගන්න බෑ. ඊළඟට කියනවා සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තං සම්පයුක්තකානංච ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ. සබ්බේ ධම්මා ඊතුරු සියලුම ධර්ම කොටස් ටික මනෝ විඥාන ධාතුවටයි අරමුණු වෙන්නේ. අපි ඒවා ගැඹුරින් ඉගෙන ගන්නවා ඉස්සරහදී. වෙද අපි කතා කරමින් හිටියේ. මෙතන. හරි. එතකොට දැන් මේ විදිහට එක ගලප ගන්න පුළුවන්. හරිද? අපි ඊළඟ කොටසට යමු. දැන් අපි අවසාන වශයෙන් බෙදන්න යනවා. මේ කියන ධර්ම 170 ආර්ය සත්‍ය හතර තුල බෙදලා දක්වන්න යන්නේ. ආර්ය සත්‍ය හැටියට කිව්වම දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. හොඳයි. දැන් අපි බෙදමු බලන්න. හරිද? ලේසි පැත්තකින් පටන් ගමු. නිර්වාණය මොන ගොඩට දෙන්නේ? මේ සත්‍ය හතරෙන් කොතෙන්ට දෙන්නේ? මාර්ග නිරෝධ සත්‍යයට එනවා. හරි. හරිද? නිරෝධ සත්‍යයට එනවා. ඊළඟට තව ලේසි එකක් අරගමු බලන්න. සමුදය සත්‍යයට මොනවද දෙන්නේ? ලෝභ චෛතසිකය එනවා. හරිද? එහෙමනම් ඔන්න අපි දෙකක් පුරව ගත්තා. මේ කියන 170ක් වූ ගොඩෙන් නිර්වාණය අනිවාර්යෙන් නිරෝධාර්ය සත්‍යයි. චෛතසික 52 අතර තියෙන ලෝභ චෛතසිකය ගත්ත හැකි සමුදය ආර්ය සත්‍යයි කියලා. හොඳයි. ඊළඟට දැන් අපි සලකමු බලන්න. ඊළඟට ලේසි එක මොකක්ද උතන තියෙන එකෙන්? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. මොනවද මාර්ග සත්‍යයට එන්නේ? ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8. තවත් උත්තර තියෙනවද? මාර්ගාර්ය සත්‍ය. චෛතසික ආර්ගාංග චෛතසික නේද? නෑ ඒක දුක්ඛ චෛතසික දුක්ඛ සත්‍ය. මෙහෙමයි මම නම් ඉගෙන ගත්තේ මාර්ගාර්ය සත්‍ය ඉගෙන ගන්න තැනදී කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ ආදී වශයෙන් මාර්ගාංගට විස්තර වුණා. මේ මම ඉගෙන ගත්ත විදිය සහ මම උගන්වපු විදිය. හරිද? ඉතින් එහෙමනම් මෙතන මාර්ග සත්‍යයට මොනවද එන්නේ? මාර්ගාංග 8. මාර්ග අංග 8 මිසක් මාර්ග සිත් 8 එහෙම නෙමෙයි. මාර්ග සිත් 8ක් තියෙනවද? හරි? නෑ නේද?
තේරුම් ගන්න ඕනේ. හරි. එහෙමනම් එතෙන්ට එනවා මාර්ග සත්‍යයට එනවා මාර්ගාංග 8. හරිද? එතනතොර චෛතසික ධර්ම 8යි එන්නේ මොනවද ඒ 8? සම්මා දිට්ඨියට එනවා ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්පයට එනවා තක්ක චෛතසිකය. මේ ආදී වශයෙන් එන චෛතසික ධර්ම 8 තමයි එතෙන්ට එන්නේ. එහෙමනම් මෙතෙන්ට දුක්ඛ සත්‍යයට මොනවද එන්නේ දැන්? ඉතිරි ටික සිත් 81යි සිත් 81යි චෛතසික 51යි චෛතසික 51යි. හොඳයි. ඔමින් දැන් මම අහන එක්කෙනා උත්තර දෙන්න. කුමේනි ස්වර්ණ මහත්මිය උත්තර දෙන්න බාන්න. මේ මෙතන දුක්ඛාර සත්‍යයට මොනවද දෙන්න පුළුවන්? ඉතිරි චෛතසිකයි. ඉතිරි චෛතසිකයි. සිත් 81යි. සිත් 81යි ඉතුරු චෛතසිකයි. රූප 28. රූප 28ක් දෙන්න ඕනේ. හරි. හරි. හරිද? හරි. සිත් 81යි චෛතසික ඉතුරු චෛතසික කිව්වම ලෝභය මෙතෙන්ට ගියානේ. සමුදය සත්‍ය හැටි. එහෙමනම් චෛතසික 52න් 51ක් දුක්ඛාර සත්‍ය හැටියට යනවා. රූප 28ක් යනවා. දැන් ඔක්කොම ධර්මතා ටික ආවද? ආවස. එහෙමයි සර්. ආවා. හරි. දැන් මට පෙන්වන්න මේ කියන දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධ මාර්ග කියන මේ අපි දැන් බෙදලා පෙන්නුවානේ. සෝවාන් මාර්ගසිත මේ කියන ගොඩවල් වලින් කොතනද තියෙන්නේ කියලා මට පෙන්වන්න. සෝවාන් මාර්ගසිත. මාර්ගසිත. එතන නෑ. එතන නෑ. මෙතන ලෞකික සිත් 81 විතරයි අරන් තියෙන්නේ. ලෝකෝත්තර සිත් 8 අරගෙන නැහැ. කෝ ඒගොල්ල? කොයි සත්‍යයට දෙන්නේ? දුක්ඛ සත්‍යයටද, සමුදයටද, නිරෝධයටද, මාර්ගයට දෙන්නේ? මාර්ග සත්‍යය. මාර්ග සත්‍යයට. අනේ ඉතින් මම ඉගෙන ගත්තේ නම් කතමංච වික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍ය තීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ චෛතසික 8ක් විතරයි මෙතෙන්ට කිව්වේ. නිර්වාණයටනේ. නිර්වාණයට නිවන විතරයි. එනම් කියන්නේ. ඕ ලෝකෝත්තර සිත් 8. මේ මාර්ග ආර්ය සත්‍ය තියෙනවා. දැන් මෙතන චෛතසික 8ක් විදිහට පෙන්වනවා. ඒ තියෙන්නේ ලෝකෝත් ආර්ය අෂ්ටාංග මාර්ගයනේ. චෛතසික 8ක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. ඉතින් චෛතසික 8නේ. චෛතසිකයි මෙතන බලන්නකෝ. පරමාර්ථ ධර්ම බෙදලා තියෙනකොට චෛතසික වෙනම පෙන්වනවා, සිත් වෙනම පෙන්වනවා. ඉතින් ඒ ධර්මතා වෙන වෙනම තියෙන නිසානේ. දැන් මෙතන චෛතසික 8 නම් අරගත්තේ කො මෙතනින් 81ක් මෙතෙන්ට ගියා. ඉතුරු 8 කෝ කියලා මං අහන්නේ. එයාට දාන්න බෑ. ඉතුරුවට දාන්න බෑ. ඉතුරුවට දාන්න බෑ මෙතෙන්ට. ඇයි දාන්න බැරි? නිවනට හරි අපි බලමු. ඉස්සෙල්ලා අපි දාපු ටික ලියන හැටි බලමු. දුක්ඛාරය සත්‍ය. රූප 28යි, ලෞකික සිත් 81යි, තත් සම්පයුක්ත චෛතසික 51යි. හරිද? කාටවත් ප්‍රශ්නයක් දැයි මේ 51 ආවේ කියලා? ඇයි 52න් ලෝභ චෛතසිකය මෙතෙන්ට ගියාම මේ 81 තුල නියෝජනය වෙන චෛතසික 51 මෙතෙන්ට එනවා. මේ 81 තුල තියෙනවා අකුසල් සිත් තියෙනවා, කුසල් සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. එහෙමනම් ඒ ඔක්කොම තුල තියෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික එන්න ඕනේ. එතකොට මොනවද ප්‍රකීර්ණක චෛතසික ටික එන්න ඕනේ. අකුසල චෛතසික ටික එන්න ඕනේ. සෝබන චෛතසික ටික එන්න ඕනේ. අකුසල වලින් ලෝභය විතරක් සමුදය සත්‍යයට, සමුදය ආර්ය සත්‍යයට යන්න ඕනේ. එහෙමනම් මේ 81 තුල චෛතසික 51ක් තියෙන නිසා ඒ 51ම අපිට මෙතෙන්ට අරගන්න පුළුවන්. හරිද? ඊළඟට නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණය. ඒක හරි. ඊළඟට මාර්ගාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4හි යෙදෙන සම්මා දිට්ඨි ආදී මාර්ගාංගයෝ 8 දෙන. ඒක ඔයගොල්ලෝ අපි අතරේ පහළ වෙන කුසල සිතක තියෙන සම්මා දිට්ඨිය හරි එහෙම එකක් නෙමෙයි. මේක ලෝකෝත්තර මාර්ග සිත් 4හි ලෝකෝත්තර අවස්ථාවේදී මාර්ග කෘත්‍ය කරන අවස්ථාවේදී අන්න එතන යෙදෙන මේ මාර්ගාංගයෝ 8 දෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වායාම මේ විදිහට තියෙන 8 දෙනා තමයි මෙතෙන්ද මාර්ගාර්ය සත්‍ය කියලා ගන්න. මොකද ඒ 8 දෙනා තමයි අකුසලය එහෙම නැත්නම් අනුශය ධර්මයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නේ. ඒ නිසා අනිත් අය ඒගොල්ලන්ට සහයෝගය දුන්නා මිසක් ඒ අදාළ මූලික කෘත්‍ය කලේ මේ 8 දෙනා. ඒ නිසා වෙන් මාර්ග සත්‍ය හැටියට ඉන්නේ මේ 8 දෙනා විතරයි. හැබැයි මේ 8 දෙනාත් ලෝකෝත්තර මාර්ග සිත් 4හි යෙදෙන 8 දෙනා. එතකොට මෙතන මාර්ග සත්‍ය හැටියට ගත්තේ ලෝකෝත්තර සිත් 4ක් නෙමෙයි. එහි යෙදෙන 8 දෙනා.
එතකොට මෙතන උත්තරේට එන්නේ මේ 8 කියන ඉලක්කම විතරයි. මේ 4 එහෙම එන්නේ නැහැ මෙතෙන්ට. හරිද? එතකොට එහෙනම් අපිට මේ කියන දුක්ඛ සත්‍යයට සමුදය සත්‍යයට ඔව් එහෙමනම් දුක්ඛ සත්‍යයට සමුදය සත්‍යයට නිරෝධ සත්‍යයට මාර්ග සත්‍යයට අයිති නැති ධර්ම කොටසක් මෙතන තියෙනවා. මොනවද? ලෝකෝත්තර සිත් 8යි. එහි යෙදෙන අනිකුත් චෛතසික ටිකයි. එහෙමනම් අපි ඒ ටික වෙනම ලියන්න ඕනේ සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. ඇයි සත්‍ය විනිර්මුක්ත උනේ? ඒ කියන ධර්ම ටික දුක්ඛ සත්‍යයට ආවෙත් නැහැ, සමුදය සත්‍යයටත් නැහැ, නිරෝධ සත්‍යයටත් නැහැ, මාර්ග සත්‍යයටත් නැහැ. ඒ නිසා අපි ඒක ලියනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම. ඉතිරි මාර්ග චිත්තෝත්පාද 29යි, ඵල චිත්තෝත්පාද 37යි කියලා. දැන් ඉතින් මේක තේරෙන්නේ නැහනේ. අපි බලමු තෝරගන්න. ඔමින්න. දැන් මෙතන තියෙනවා අර ආර්ය සත්‍ය හතරට අයත් නොවන අතිරික්ත මාර්ග චිත්තෝත්පාද ගන්න දැන් අපි උන්න දැන් විස්තර කරන්න යන්නේ. හරිද? මොකද දැන් මම කිව්වේ ආර්ය සත්‍ය හතරට අයත් වෙන්නේ නැති. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයටයි සමුදය නිරෝධ මාර්ග කියන හතරට අයත් වෙන්නේ නැති. අපිට දැන් කොටසක් අතන තියෙනවා වගේ පෙවුණා. දැන් අන්නේ ටික මොනවද කියලා හොයන්නයි යන්නේ. අපිට කෙලින්ම අහු වුණා ලෝකෝත්තර සිතට එතන නැහැ කියලා. එහෙමනම් ඔන්න දැන් මම අරගත්තා ලෝකෝත්තර අපි එක සිතක් අරගමුකෝ. අරිහත් මාර්ග සිත. ඔන්න දැන් මේ මාර්ග සිත තියෙනවා. එහෙනම් මාර්ග සිත පහළ වෙනවත් එක්කම එතන පහළ වෙනවා මාර්ගාංග වූ චෛතසික 8ක් තියෙනවා. එතන ඇයි මේක මාර්ග සිතක්? එතකොට ඒක මාර්ගාංග වූ චෛතසික 8 එතන තියෙනවා. එහෙමනම් වෙනත් චෛතසික 28කුත් තියෙන ඔක්කොම 36යි. දැන් එතකොට කෙනෙක් අහයි සර් කොහොමද උදන 36 උනේ කියලා. මතකද? මතකද 36 වුණ හැටි? දැන් ඉතින් ඔයගලන්ට යන්න වෙනවා ගිය අවුරුද්දේ සංග්‍රහණය බලන්න. පඨමඥාන ලෝකෝත්තර සිත් 8හි ලෝකෝත්තර සිත් 8 කිව්වහම සාමාන්‍ය දෙක නැති. ඔව් ලෝකෝත්තර සිත් 8 කිව්වහම එතන උනා ඵල සිත් මාර්ග සිත් 4යි ඵල සිත් 4යි එතන අපි අරගත්තා ප්‍රථම දානයේදී. ප්‍රථම ඥානයේදී ලෝකෝත්තර සිත් 4යි ඵල සිත් 4යි කියලා ඒ 8 තිම යෙදෙන එක. එතන යෙදෙනවා අන්‍ය සමාන 13ම යෙදෙනවා. සෝබන චෛතසික 25න් අප්පමඤ්ඤා දෙක හැර ඉතුරු 23 යෙදෙනවා. එතකොට 3යි 3යි 6යි 2යි 1යි 3යි වෙන්න මේ 36 තමයි පඨම ඥානයේදී ලෝකෝත්තර සිත් සෝවාන් වේවා සකුදාගාමි වේවා අනාගාමි වේවා අරිහත් වේවා කියන මාර්ග සිත් හතරෙමේ හෝ එහෙම නැත්නම් ඊට අනුරූපව යෙදෙන ඵල සිත් හතරෙහි යෙදෙන චෛතසික ගාන 36යි. එතකොට යෙදුන්නේ නැත්තේ මොනවද? අපමඤ්ඤා දෙක යෙදුන්නේ නැහැ. ඇයි? අපමඤ්ඤා කියන්නේ සත්ව ආරම්මණය. කරුණා මුදිතා දෙක අපි සත්වය අරමුණු කරන් යෙදෙන නිසා අපමඤ්ඤා යෙදුන්නේ නැහැ. ඇයි? ලෝකෝත්තර සිත් වලට යෙදෙන්නේ නිර්වාණය තමයි අරමුණ හැටියට යෙදෙන්නේ. නිර්වාණය අරමුණු වෙනකොට ආයේ සත්වයකුත් අරමුණු කරන්න පුළුවන් නෑ. එහෙනම් බෑ. එහෙනම් අපමඤ්ඤා දෙක මේ කියන ලෝකෝත්තර සිත් වල යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල චෛතසික 14 අකුසල චෛතසික දැන් මාර්ගසිතේ සමුච්ඡේද ප්‍රහාණය කරුවානේ. ප්‍රහාණය කරුවා නම් ආයේ ඒක සිතේ දෙන්න බෑනේ. එහෙමනම් ඒ කියන 16 යෙදුන්නේ නැහැ. එහෙනම් 36 16 52 එහෙම තමයි හැදුනේ. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි ලෝකෝත්තර සිතේ මම අරගත්ත ලෝකෝත්තර සිතේ චෛතසික 36යි කියලා මම නියෝජනය කළේ. හරිද? එතකොට මේ 36 තුල තියෙනවා මාර්ගාංග වූ චෛතසික 8කුයි වෙනති මොනවා හරි චෛතසික 38ක් මම අර කිව්ව සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක ආදී වශයෙන් තියෙන චෛතසික ඔක්කොම එක්කව කරපුවාම 28යි. ඒතකොට 28යි 8යි 36යි. හරිනේ? ඒ ටික තේරුණා. හරිද? දැන් මේ කියන එකෙන් අපි දැන් කතා කරන්නේ මාර්ගසිත. මේ කියන චෛතසික 36න් චෛතසික 8ක් මාර්ග සත්‍යය හැටියට අපි අයින් කරගත්තා. ඇයි? මේ කියන මාර්ගාංග වූ චෛතසික මාර්ගසිතේ දෙන මාර්ගාංග 8 තමයි තුන්වෙනි හතරවෙනි ආර්ය සත්‍ය හැටියට අපි අරගත්තා. මාර්ග සත්‍ය හැටියට ගත්තේ. එහෙනම් මේ 8 අපි මාර්ග සත්‍ය හැටියට අයින් කරගත්තා. එහෙනම් තව සිත් 28යි නෑ මොනවාද චෛතසික 28යි රූප චිත්තයයි ඉතුරු වෙලා තියෙනවා. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන 8 මාර්ග සත්‍යයට ගියා ඉතුරු 28 කොයි සත්‍යයටවත් යන්නේ නැතිලු. ඇයි ඒ? අන්න බලන්න. යන්නේ නැත්තේ ඇයි? එයා දුක්ඛ සත්‍යයට අයිතිත් නෑ. ඇයි? මෙයා ලෝකෝත්තර සිතක්. ලෝකෝත්තර සිතක ධර්ම දුක්ඛ සත්‍යයට අයිති වෙන්න බෑ. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන්නේ හැම වෙලාවකම ලෞකික පැත්තේ තියෙන දෙකක්. නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි කියන්නේ හැම වෙලාවකම ලෝකෝත්තර පැත්තේ තියෙන දෙකක්. එහෙම තමයි සත්‍ය හතර දෙකට බෙදෙන්නේ.
දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි හැම වෙලාවකම ලෞකික පැත්තේ තියෙන්නේ. හරිද? නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි හැම වෙලාවෙම ලෝකෝත්තර පැත්තේ තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙන මේ චෛතසික 28 දුක්ඛ සත්‍ය වෙන්න බෑ. මොකද දුක්ඛ සත්‍ය ලෞකිකයිනේ. එහෙනම් මෙයා ලෝකෝත්තර පැත්තේ මාර්ගසිත තියෙන. එහෙනම් මෙයා දුක්ඛ සත්‍යයටයි තියෙන්න බෑ. සමුදය සත්‍යයක් නෙමෙයි. මොකද සමුදය සත්‍ය කියන්නේ ලෝභය. ඒ නැතත් එයා ඉන්නේ ලෞකික පැත්තෙමයි. එහෙම ඒක වෙන්නත් බෑ. නිරෝධ සත්‍ය. චෛතසික 8 නිවන නෙමෙයිනේ. නිරෝධය කියන්නේ නිවන. එහෙනම් නිරෝධ සත්‍ය දෙන්නේ නිවන විතරයි. එහෙමනම් මේ චෛතසික 28 නිරෝධ සත්‍ය වෙන්නෙත් නැහැ. මාර්ග සත්‍ය වෙන්නෙත් නැහැ. මොකද මාර්ග සත්‍යෙට බුදුහාමුදුරුවෝ පැහැදිලිම කිව්වා කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අරිමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ අට්ටංගිකෝ මග්ගෝ ආයේ 9ක් එහෙම එන්න බෑ. එහෙමනම් එතෙන්ට මාර්ග සත්‍ය හැටියට ගන්න පුළුවන් චෛතසික 8ක් විතරමයි. ඒකත් මාර්ගසිතේ තියෙන මාර්ගාංග වූ චෛතසික වෙන්නත් ඕනේ. ඒ නිසායි ඒයට අපි මාර්ග සත්‍ය හැටියට වෙන් කරගත්තා. එහෙමනම් මේ ඊතුරු චෛතසික 28 මේ කියන සත්‍ය හතරෙන් එකකටවත් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ කියන ගොල්ල දැන් අපි චතුරාර්ය සත්‍ය කියලා ගත්තාම මෙතන කෘත්‍ය හතරක් තියෙනවානේ. දුක්ඛ සත්‍ය නම් පරිඥා කෘත්‍ය තියෙන්න ඕනේ. පිරිසිදු දකින්න හැකියාව තියෙන්න ඕනේ. සමුදය සත්‍ය නම් ප්‍රහාණ කෘත්‍ය. ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට නිරෝධ සත්‍ය නම් සච්චිකාතබ්බ කෘත්‍ය. සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට මාර්ග සත්‍ය නම් භාවේතබ්බ කෘත්‍ය. හරි ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නට එකක් ඕනේ. මේ කියන 28 ඔය කියන කෘත්‍ය හතරෙන් එකකටවත් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කියන සත්‍ය හතරට මේ 28 අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම මේ කියන සිතත් ඒ වගේම අර කියන දුක්ඛ සත්‍ය හෝ සමුදය සත්‍ය හෝ නිරෝධ හෝ මාර්ග හෝ එකටවත් එන්නේ නැහැ. එහෙමනම් මෙතන තියෙන චෛතසික 28යි මේ කියන සිතයි 28යි 1යි 29යි. අන්න ඒ 29 තමයි මම මෙතන පෙන්නුවේ ඉතිරි මාර්ග චිත්තෝපාද 29යි කියලා. හරිද? හරි. දැන් බලමු ඵලසිත වලට මොකද උනේ කියලා. ඵලසිත වලට. හරිද? ඵලසිත හතරේ අපි අරගමුකෝ රහත් ඵලසිත. ඒ ඵලසිත අරගත්තාම එතකොට මේ ඵලසිත තියෙනවා චෛතසික 36ක්. හැබැයි මේ ඵලසිතේ මාර්ගාංග විදිහට එදින චෛතසික තියෙන විදිහක් නැහැ. ඇයි දැන් මාර්ග කෘත්‍ය කරලා ඉවරයි. දෙපාරක් මාර්ග කෘත්‍ය දෙපාරක් රහත් වෙන්නේ නැහනේ. මාර්ගසිතේදී රහත් වුණා නම් ඊට පස්සේ තියෙන ඵලසිත. එහෙනම් ඵලසිතේදී මාර්ගාංගට යෙදුනට මාර්ග කෘත්‍ය સિદ્ધ කරන්නේ නැහැ. එහෙනම් ඒවා මාර්ගාංග හැටියට ගන්න බෑ. එහෙමනම් එතන තියෙන චෛතසික 36ම මාර්ග සත්‍යයට හැටියට ටිකක්වත් යන්නේ නැහැ. එහෙමනම් අනිත් සත්‍ය හැටියට යන්නේත් නැහැ. අර විදිහටම අපිට කතා කරන්නට වෙනවා. ඒ ටිකත් සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. එතකොට එතන 36යි මාර්ගසිත මේ ඵලසිතයි ඒ කියන 37 සත්‍ය විනිර්මුක්තයි කියලා ගන්න වෙනවා. ඇයි සත්‍ය විනිර්මුක්තයි කියලා කිව්වේ? පරිඥා කෘත්‍ය, ප්‍රහාණ කෘත්‍ය, සච්චිකාතබ්බ කෘත්‍ය, භාවේතබ්බ කෘත්‍ය කියන කෘත්‍ය හතරෙන් එකක්වත් මේගොල්ල යටත් වෙන්නේ නැහැ. අයිති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන 37 චෛතසික 36යි චිත්තයයි කියන ධර්මතා 37 අපිට අරගන්නට වෙනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට. ඒ විදිහට තමයි පරමාර්ථ ධර්ම 170 සත්‍ය හතර හැටියට සත්‍ය හතර තුල බෙදා දක්වන්නේ. බලන්න මේක හරියට තේරුණාද කියලා. හොඳට මෙනෙහි කරලා බලන්න, හිතලා බලන්න. වෙන මේවට තමයි භාවනා කියලා කියන්නේ. අභිධර්ම භාවනා කියන්නේ මේවා තමයි. හරි. ගැටලු තියෙනවද? ආපාරක් විස්තර කරන්න එහෙම ඕනේද? මාර්ග සිතවත් එන්නේ නැත්තේයි මාර්ග ආර්ය සත්‍යයට. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. අට්ටංගිකයි එතන. අංග 8යි ආයේ 9ක් එන්න බෑ. පරමාර්ථ ධර්ම හැටියට චෛතසික 8 වෙන් වුණා නම් ආයේ චිත්ත පරමාර්ථය එතෙන්ද ගන්න බෑ. සිතෙන් කරන්නේ අරමුණ ග්‍රහණය කරනවා. නිර්වාණය ග්‍රහණය කරගත්ත එක විතරයි. කෙලස් කැපීම සිදු කළේ මේ කියන මාර්ග අංග 8න් විතරයි. මේ සිතේ කෘත්‍ය හැම වෙලාවෙම අරමුණ ග්‍රහණය කිරීම. මේ විදිහට ගත්තම මේ දෙපැත්ත එක සමාන වෙන්නේ නැහැ නේද? එතකොට දැන් ඇයි සමාන වෙන්නේ නැත්තේ? මෙතනදී පරමාර්ථ ධර්ම දැන් 170ම අපි අරන් තියෙනවා. පොලයක් අරගෙන ගණන් හදලා බලන්න. හරි සර්. ඒ 170 දැන් මේ 29යි 37යි අරෙන් ඉතුරු ටිකේ 170
ඒ ඉතිරි ටිකේ නැති නිසා තමයි ඒක යටින් එල්ලලා දාලා තියෙන්නේ. දැන් ලෞකික 81යි මෙතන 8යි එතන 89නේ. ඔව්. එතකොට චෛතසික 52ක් වෙනවනේ සර් 51යි ලෝභයයි එක 52 එනවා. හරි. රූප 28ත් උඩ තියෙනවා. හරි. මොනවද අඩු උනේ? නිවනක් තියෙනවා. නිවනක් තියෙනවා. හරි. එතකොට 170 මේ 170 මෙතන තියෙනවනේ සර්. ලෝකෝත්තර සිත්. කො මෙතන තියෙන්නේ මා ලෝකෝත්තර වලින් මේ මාර්ග සත්‍ය හැටියට ගියේ චෛතසික 8ක් විතරයි. ඒකට නව ලෝකෝත්තර ධර්ම වලින් නව ලෝකෝත්තර ධර්ම කියලා කිව්වේ මොනවද? මාර්ග සිත් 4යි ඵල සිත් 4යි නිවනයි. එතකොට මේ කියන මේ නිරෝධ සත්‍ය තුල හෝ මාර්ග ආර්ය සත්‍ය තුලට ආවේ ඔය කියන නමයෙන් නිවන කියන එකත් චෛතසික 8කුත් විතරයි. එතන චෛතසික 8 කියන්නේ එතකොට ලෝකෝත්තර සිත් නෙමෙයිනේ සර්. එතකොට ලෝකෝත්තර සිත් නෙමෙයි. ලෝකෝත්තර සිත් මෙතෙන්ට ආවේ. මාර්ග සිත් සත්‍ය විනිර්මුක්ත ධර්මයි. ඵල සිත් සත්‍ය විනිර්මුක්ත. චෛතසික ගාන එතකොට බැලන්ස් වෙන්නේ නැහැ නේද? මෙතන 8යි ඉතුරු 29 ඉතුරු 28 මෙතනනේ. මාර්ග චිත්තෝත්පාදයේදී 52ක් උඩ තියෙනවනේ සර්. තියෙනවනේ උඩ. 51යි ලෝභයයි 52 තියෙනවනේ. එතකොට එතන 51ක් තියෙනවා නම් මෙතන 8ක් ආයෙන්නේ කොහොමද? එහෙනම් ඒ කියන්නේ දැන් අපි මේ ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍ය විඳිමින් ලෝකයේ දුක් විඳින ජනතාව ජීවත් වෙන තාක්කල් කෙනෙක්ට රහත් වෙන්න බෑ. ඇයි? මේ කියන ප්‍රඥා චෛතසිකය, විතර්ක චෛතසිකය, එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව චෛතසික 3. එතකොට සති චෛතසිකය, විරිය චෛතසිකය. ওই චෛතසික ඔක්කොම මෙතන තියෙනවානේ. එහෙනම් ඒ කියන්නේ මේ මිනිස්සු එතන ජීවත් වෙනකන් කෙනෙකුට නිවන් දකින්න බෑ. එයි. ඒ චෛතසික ටික මෙතනට ගන්න බෑනේ නං ආයි. මොකද වෙලා තියෙන්නේ? ඈ? එතකොට බැලන්ස් වෙන්නේ කියලා. මේ බලන්න මොකද වෙලා තියෙන්නේ? අකුසල සිත 82 චෛතසික කොපමණ ගතිය යුතුද? ගන්නකො බලන්න උදාහරණයක් ඇරෙන්න අකුසල සිත සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, අසංස්කාරික සිත. හරිද? ඒ අසංස්කාරික සිතේ යෙදෙනවා චෛතසික සබ්බචිත්ත සාධාරණ 7යි, අන්‍ය සමාන 6යි, අකුසල චෛතසික 6යි කියලා. එතන චෛතසික 19ක් මේ සිතේ යෙදෙනවා. එතකොට අරගන්නකෝ කාමාවචර කුසල සිත, සෝමනස්ස සහගත, ඥාන සම්පයුක්ත, අසංස්කාරික සිත. ඒ සිතෙත් තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7යි, අන්‍ය සමාන 6යි, සෝබන චෛතසික 21යි කියලා. එතකොට එතන තියෙනවා 21යි, 6යි, 28යි, ඒ තියෙන ගාන එතන යෙදෙනවා. හරිද? මේ විදිහට ඒ රූපවචර සිතක් ගත්තා. එතනක් තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7යි, අන්‍ය සමාන 6යි, සෝබන 20යි. ලෝකෝත්තර කුසල සිතක් තියෙනවා. එතනක් තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7යි, අන්‍ය සමාන 6යි, සෝබන 23යි. ඉතින් මේ අන්‍ය සමාන කියනවා මේ හැම සිතකටම අපිට ගන්න වෙනවා. ඒ තන සිත් පහළ වෙනකොට ඒ චෛතසික එනවනේ එතෙන්ට. එතකොට ඔයගොල්ලෝ මේ ලෝකෙදි මුළු ලෝකෙටම තියෙන චෛතසික 52 නම් ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක්ට සිතක් පහළ වෙනකොට එතන චෛතසික 20 අපි හිතමු 30ක් තිබුණා කියලා. එහෙනම් අනිත් එකට තියෙන චෛතසික එතකොට 30න් 22යිනේ තව තියෙන්නේ. මල කෙලියක්. තේරෙන සිංහලෙන් කිව්වනම්. එහෙම වෙන්නේ නැහැ. එයි චෛතසික කියන්නේ මේ භෞතික ලෝකයේ ඉලක්කම් වලින් 52 කියලා. එහෙම මෙතන මේ සිත් අවකාශයේ සිතක් ඇති වෙනකොට ඒ සිත ඇති වෙන්නේ ඊට අනුරූප වූ චෛතසික ධර්ම සමග. හරිද? අපි චෛතසික ධර්ම කියන්නත් ඕනේ නැහැ. ඒ සිත ඇතිවීමට සුදුසු වූ ධර්මතා සමග සිත ඇති වෙනවා. හරිද? දැන් එකම වෙලාවේ දෙන්නෙකුට සිත් දෙකක් ඇති වෙනවා. හරිද? මිස්ටර් A ට එක සිතක් ඇති වෙනවා, මිස්ටර් B ට මිස්ටර් A ට කුසල සිතක් ඇති වෙනවා, මිස්ටර් B ට අකුසල සිතක් ඇති වෙනවා, මිස්ටර් C ට තවත් මොකක් හරි කුසල සිතක් ඇති වෙනවා. එතකොට ඔය තුන් දෙනා තුලම චෛතසික 15 වෙනවා. හරි? එතකොට ඒ සිතට අනුරූපව තත් සම්පයුක්ත චෛතසික කියලා අපි නම් කරන්නේ මේකයි. තත් සම්පයුක්ත චෛතසික. එතන 15 වෙච්ච චෛතසික. එතකොට කවදාවත් හිතන්න එපා මුළු විශ්වයටම තියෙන චෛතසික 52යි. එහෙමනම් එක්කෙනෙක් චෛතසික ටික කීයක් හරි පරිහරණය කරලා ඉවර වෙනකන් අනිත් එක්කෙනා බලන් ඉන්න ඕනද සිතක් පහල කරගන්න. එහෙම එකක් වෙන්නේ නැහනේ. හරි? මේ විදිහට ඒක තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මෙතන මම මොකක්ද අරගත්තේ? ලෞකික සිත් 81 තුල ලෞකික සිත් 81 පහල වෙනකොට ඒ 81 තුල උපරිම වශයෙන් චෛතසික 52ක් යෙදෙන්න පුළුවන්. ඇයි? මෙතන අකුසල චෛතසික අකුසල සිත් තියෙනවා මේ 81 තුල. එහෙනම් අකුසල සිත් යෙදෙනවා නම් අකුසල චෛතසික 14 යෙදෙන්න පුළුවන්. එහෙනම් ඒ 14 මේ 51 තුල තියෙනවා. ඊළඟට සෝබන සිතක් පහළ වුණා නම් මුළු සෝබන චෛතසික 25ක් තියෙනවා. ඒ සෝබන චෛතසික 25 මෙතන තියෙන්නට පුළුවන්. හරිනේ? සම්භාවිතාව අනුව යෙදෙනවා.
ඒ විදිහට මෙතන මුළු චෛතසික සිත් 81ක් ගත්තා නම් මෙතන චෛතසික 52 මෙන්න ඕනේ. 52කින් එකක් ලෝභයට අපි මෙහා පල්ලෙහාට දැම්මනේ සමුදයාරි සත්‍යයට. ඒ නිසා මෙතන 52ක් නියෝජනය වුණා. පැහැදිලිවම. වෙන විදිහට කිව්වොත් මේ 81 තුල චෛතසික 52ම නියෝජනය වෙනවා. මේ ලෞකික මට්ටමේ. ලෝකෝත්තර මට්ටමට යනකොට ලෝකෝත්තර සිතක් පහළ වෙන හැම වෙලාවකම එතන චෛතසික 36ක් යෙදෙනවා. ඔය අතරේ අරූප ලෝකයේ මේ මොනවද මේ රූපාවචර ලෝකේ බ්‍රහ්මී කිටියොත් එයාගේ පහළ වෙන සිත එයාට චෛතසික පහළ වෙනවා. ඒ අනුව කලබල වෙන්න එපා. මෙතෙන්ට 51ක් ගත්තාම ලෝකෝත්තර සිත් වලට චෛතසික නෑ දෙන්න බෑ රහත් වෙන්න එපා කියලා නීති පනවන්න බෑ අපිට. ඒ තැන හේතු ධර්මයේ දෙන ක්‍රමය අනුව සිත් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ චෛතසික සමග. හැබැයි ඒතකොට දෙපැත්තේ බැලන්ස් කිරීමක් කරන්න ඕනේ නෑ නේ සර්. කියන්නේ දැන් මේ ඕකේ දැන් අර එක පැත්තක 170ක් තියෙනවා. ඔව්. ඒක ඒ 170 දැන් කලින් අපි මේ විදිහට දෙපැත්තටම හරි ඒ 170 ඔයගොල්ලෝ හරියට බැලුවොත් මෙතන ගණන් හැදෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම මෙතන මාර්ගසිත 4යි ඵලසිත 4යි කියලා අරගෙන නැහැ. මාර්ගසිත 1යි හැටියට ගත්ත ඵලසිත 1යි හැටියට ගත්තේ. ඒ අනුව තමයි මෙතන 29 හැදුනේ. හරිද මේ බලන්න. දැන් මෙතන චිත්තං කියලා මම 1යි එකතු කළේ. දැන් ඔයගොල්ලෝ කියන විදිහට මෙතන මාර්ග මෙතන මොනවද මේ අරන් තියෙන්නේ ඵලසිත 4ක් තියෙන්න ඕනේ. සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරහත් ඵලසිත කියලා ඵලසිත 4ක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන 4 එක්කව කරලා මෙතන ගාන හදන්න ඕනේ. එහෙම හදන්නේ නැහැ. එයි වරකට පහළ වෙන්නේ එක సంతානයක් තුල එකවරකට මේ එක సంతානයක් තුල මාර්ගසිත පහළ වෙන්නේ එකයි. ඒ ණය ක්‍රමයෙන් ඵලසිතුත් අපි එකක් හැටියට අරගෙන තමයි ගණන් හදන්නේ. හරි? ඒ විදිහටයි ඒක අපි ඉස්සරහට ආවේ. එතන 4යි කියලා ගත්තේ නැති නිසා 170 බැලන්ස් වෙන්නේ නැහැ කියන එක මම පිළිගන්නවා ඉලක්කම් වශයෙන්. හරිද? ඊළඟට චෛතසික එක්කව කරද්දි මෙතන චෛතසික 52යි තිබුණේ මෙතන චෛතසික ඔක්කොම එක්කව කළොත් 52යි 52යි මෙතන 28යි මෙතන 36යි එහෙම ගණන් හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටික වැඩි අමතර වෙන්නේ සර්. දැන් අතන 170ට මෙතන 51යි මේකයි 52යි. නෑ. මෙහිමයි මෙතන තියෙන මැතමැටික්ස් පාඩමක් නෙමෙයි. මෙතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුබ්බේ අනනුස්සුතේසු ධර්මයට අඩංගු වෙච්ච පරමාර්ථ ධර්ම සාකච්ඡා වෙන නුවණින් අවබෝධ කරගත යුතු ධර්මතා තමයි අපි ඉගෙන ගන්න. මේ නිසා තමයි මම මුලින්ම පටන් ගනිද්දිම කිව්වේ අපි පරමාර්ථ ධර්ම ස්වභාවයන් එහෙම නැත්නම් ධම්මසංගණී ණය ක්‍රමය ඉගෙන ගනිද්දි ඒ ණය ක්‍රමය ඉගෙන ගත යුතුයි කියලා. ඔබ විසින් මේක භෞතික විද්‍යාවේ හෝ මැතමැටික්ස් වල හෝ තියෙන සංඛ්‍යාන ණය ක්‍රමයේ මේක ඇනලයිස් කරන්න ගියාම තමයි ඔබට මේ ප්‍රශ්නේ එන්නේ. හරි? ලෞකික සිතක් පහළ වෙද්දී එතන තත්සම්පයුක්ත චෛතසික කියලා අරගන්නේ ලෝකෝත්තර தත්ත්වයටපත් නොවෙච්ච චෛතසික. එතකොට ඊට සුදුසු පරිද්දෙන් එතන චෛතසික පහළ වෙනවා. ලෝකෝත්තර සිතක් පහළ වෙද්දී ලෝකෝත්තර தත්ත්වයට සුදුසු චෛතසික එතනදී පහළ වෙනවා. නමුත් චෛතසික කියලා අපි අරගත්තේ සිතේ ඇති වෙන ගුණාංග ධර්ම. හරිද? ඒ ගුණ ස්වභාවය ලෞකික සිතක පහළ වුණත් ලෝකෝත්තර සිතක දැන් අපි හිතමුකෝ සති චෛතසික එහෙම නැත්නම් විරිය චෛතසිකය. ඒක එහෙම නැත්නම් පස්ස චෛතසිකය. ඒක ලෞකික සිතක පහළ වුණත් ලෝකෝත්තර සිතක පහළ වුණත් රූපාවචර සිතක පහළ වුණත් ඒ පස්ස කියන ස්වභාවය එහෙමමයි. එතකොට චෛතසිකය කියලා ගණන් හැදුවේ අන්න ඒ ස්වභාවය මිසක් ෆිසිකලි ටච් කරන්න පුළුවන් මැටීරියල් ස්වභාවයක් නෙමෙයි. හරිද? ඒ ගුණය. එතකොට සිතක් පහළ වෙනකොට ඒ ගුණය සහිතව පහළ වුණා. එතකොට ඒක මිස්ටර් A ට පහළ වෙනකොට ඊට අනුරූපව පහළ වෙනවා. මිස්ටර් B ළඟ පහළ වෙනකොට ඊට අනුරූපව පහළ වෙනවා. හැබැයි ඒ ගුණ ස්වභාවය තියෙන්නේ 52යි. 53 වෙනි ගුණයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? එකී ගුණය මිස්ටර් A ගාවේදී එතනත් පහළ වෙනවා. මිස්ටර් B ගාවට ඒ ගුණයට අනුරූප විදිහට හැදෙන සිතක් පහළ වුණා නම් එයා ගාවත් පහළ වෙනවා. ආදී විදිහෙන් තමයි යන්න ඕනේ. තේරුණාද? තව ප්‍රශ්න කරන්න. ප්‍රශ්න අහන්න නැත්නම් ධම්මසංගණී ඉගෙන ගන්න බෑ. සර් ඒ කියන්නේ ඒකට ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. ඒ කියන්නේ දැන් විතර්ක චෛතසිකයේ කියන එක දුක්ඛාර සත්‍යය දෙන්නත් පුළුවන් මාර්ග සත්‍යය දෙන්නත් පුළුවන් කියන එක නෙමෙයි. තියෙන්න පුළුවන්. පැහැදිලිවම මේ විතර්ක කියන චෛතසිකය මෙතනදී සිතක් පහළ වෙනකොට විතර්කය අනිවාර්යෙන් යෙදෙන සිතක් නම් එතන විතර්කයේ යෙදෙනවාමයි. ඇයි ඒ කියන විතර්කය කියන්නේ අරමුණට නංවන ස්වභාවය.
ඒක මිස්ටර් A ගාවදිත් එහෙමමයි මිස්ටර් B ගාවදිත් එහෙමමයි මිස්ටර් C ගාවදිත් එහෙමමයි. අරමුණට නම් වෙන ස්වභාවය ඒ කියන ගුණය එවැනි ස්වභාවයකට අනුරූප සිතක් පහළ වෙන හැම තැනකදීම එකී ගුණය යෙදෙනවා. හරිනේ. දැන් ඔයගොල්ලෝ කඩෙන් පාන් ගන්න ගියාම කඩේට බාලා තියෙන පාන් ගෙඩි 15 නම් 16 වෙනිය ගියාම පාන් ගෙඩියක් නැහැ. ඒ භෞතික ලෝකේ. මෙතන මම කතා කරන්නේ ෆිසිකල් එහෙම ටච් කරන්න පුළුවන් මෙටීරියල් දෙයක් ගැන නෙමෙයි ගුණ ස්වභාවයක් ගැන. චෛතසික කියන්නේ සිතේ පහළ වෙන ගුණයක්. ඒ ගුණ ස්වභාවය ඒ සිතට අනුරූපව එතන පහළ වෙනවා. හරිනේ. අපි ඒ නිසා තමයි කියන්නේ ලෞකික සිත් 81යි තත් සම්පයුක්ත චෛතසික 51යි කියලා කියන්න ඕනේ උතනදී. තත් සම්පයුක්ත චෛතසික 51යි. එයි එම සිතට අනුරූප වූ චෛතසික 51 කියලා කියන්න ඕනේ. මෙතන මාර්ග චිත්තෝත්පාද කියනකොට මාර්ග සිත සහ තත් සම්පයුක්ත චෛතසික 28 ඒ විදිහට යන්න ඕනේ. හරිනේ. සර්. ඔව් සර්. ඔව් අහන්න. සතහනේ සර් දැන් දුක්ඛාරය සත්‍ය කියන සතහනේ ලෞකික 81යි චෛතසික 51යි 28යි බිඳුවයි කියලා දාලා තියෙනවනේ. ඔව් මම මේ දාලා තියෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පදනමෙන්. ඔව් එතකොට සර් දැන් එතන දැන් සමුදයාර සත්‍ය කියන එකේ එතන පළවෙනි කොටස හිස්තනක් ලෝභය එහෙම දාලා තියෙනවා. එතකොට ඒකට අනුරූපවද මේක මේ සතහන් වෙන්නේ? ඔව් මම මේ හතරෙදිම සටහන් කළේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පදනමේ ඉඳගෙන තමයි ඒ ඉරි ගහලා වෙන් කරලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට සමා වෙන්නේ එතකොට දැන් සමුදයාරි සත්‍යයේදී මෙතන ලෝභය කියලා දක්වලා තියෙන්නේ ලෝභ චෛතසිකේ නේද? පැහැදිලිවම මොකද බුදුහාමුදුරුවෝ කෙලින්ම දුකට හේතුව තෘෂ්ණාවයි කියලා පැහැදිලිව දේශනා කළා. තෘෂ්ණාව විතරයි. අතන චෛතසික 52කින් එතන චෛතසික 51යි මෙතන ලෝභ කියන චෛතසිකේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිවම. එහෙම නැත්නම් ඒ වයි දෙන්නේ තර ලෞකික සිත් 81ේම තමයි. එතකොට ඒ චෛතසික 52 එතන ඒ විදිහට බැලන්ස් වෙනවනේ සර්? බැලන්ස් වෙනවා. එතන බැලන්ස් වෙනවා. හරි සර්. ඒක බැලන්ස් කිරීමට ওই තරම් කලබල වෙන්න එපා. මොකද අපි මේ මාතිකාවක් තුල බැලන්ස් කළා නෙමෙයි පරමාර්ථ ධර්ම ටික ආර්ය සත්‍ය හතර තුල බැලන්ස් කළා. ඒක මාතිකාවක බැලන්ස් කිරීමත් එක්ක පටල ගන්න එපා. මාතිකාවක බැලන්ස් කරනකොට හරියටම දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. මෙතන එහෙම මාතිකාවේ එක එක පදයට ගත්ත ධර්මතා ටික මේ කියන ස්කන්ධ ආයතන ධාතු සත්‍ය කියන ඒවට බෙදිලා යන්නේ කොහොමද කියලායි මේ බැලුවේ. මොකද මේ මම වලිගෙන් පටන් ගත්තේ. හරිද? තමා වෙන්න. දැන් එතකොට දැන් මේ මාර්ගාර්ය සත්‍ය මෙතන දාලා තියෙන චෛතසික 8 කියන්නේ එතකොට ඒ සිත් 8ක් නේ. නෑ චෛතසික 8ක්. ඔව් චෛතසික 8ක්. බලන්න පරමාර්ථ ධර්ම වල සිත් කියන්නේ එක විදිහක පරමාර්ථ ධර්ම, චෛතසික කියන්නේ තව විදිහක පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්මයක් එක පරමාර්ථ ධර්මයක් තවත් එකක් එක්ක සමාන වෙන්නේ නෑනේ. එහෙමයි සර්. එතකොට මෙතන චෛතසික කියලා අරගත්තේ චෛතසික කොටෙන් මේ 52 තුල තියෙන එකෙන් 8ක් තමයි මෙතන අරගත්තේ මාර්ගසිතේ යෙදෙන. එහෙමයි. එතකොට එතන සිත් අරගෙන නෑනේ. මම ඒ නිසා තමයි මේ ඉරි ගහලා ওই විදිහට පෙන්නලම ආවේ. සිත් නෑ මෙතන. ඔය චෛතසික විතරයි තියෙන්නේ. රූපත් නෑ, නිර්වාණත් නෑ එතන. හරි සර්. එතකොට මේ දුක්ඛාරය සත්‍යයට ලෝභ චෛතසිකයක් දාන්න පුළුවන්. බෑ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ලෝභය කියන්නේ සමුදය ආර්ය සත්‍ය කියලා. ඉතින් මට ඒක වෙනස් කරන්න බෑනේ. සමුදයටත් දාලා එහෙම බෑනේ. ඇයි? ලෝභයේ කෘත්‍ය මොකද්ද? එතනදී ඒකට අදාළ වෙන කෘත්‍ය ප්‍රහාණ කෘත්‍ය වෙන්න ඕනේ. සමුදය ආර්ය සත්‍යයේ කෘත්‍ය ප්‍රහාණ කෘත්‍ය. ප්‍රහාණ කෘත්‍ය කරන්න ඕනේ ලෝභය. දුක්ඛාර සත්‍යයේ තියෙන ලෞකික සිත් 81යි චෛතසික 51යි රූප 28ට විලක්ක වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයේ කෘත්‍ය වූ පරිඥා කෘත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. මේ කියන දුක්ඛාර සත්‍ය පිරිසිඳ දකින්නකොට සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය වෙන්න ඕනේ. සමුදය ආර්ය සත්‍යයෙන් ලෝභය ප්‍රහාණය වෙන්න ඕනේ. මේ දෙක එකට දාගන්න බෑනේ. පැහැදිලිව වෙනස් වූ ආර්ය සත්‍ය දෙකක්, කෘත්‍ය දෙකක්. පරිඥා කෘත්‍යයයි ප්‍රහාණ කෘත්‍යයයි. පරිඥා කෘත්‍ය අදාළ වෙන්නේ දුක්ඛාරය සත්‍යයට. ප්‍රහාණ කෘත්‍ය අදාළ වෙන්නේ සමුදයාරය සත්‍යයට. එතකොට කෘත්‍යයි බලන්න ඕනේ නේද? පැහැදිලිවම මේ ආර්ය සත්‍ය හතරට වෙන වෙනස් වූ කෘත්‍ය හතරක් තියෙනවා. පරිඥා කෘත්‍ය, ප්‍රහාණ කෘත්‍ය, සච්චිකාතබ්බ කෘත්‍ය, භාවේතබ්බ කෘත්‍ය. සමා වෙන්න මාර්ග චිත්තෝත්පාද 29 පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්. සත්‍ය විනිර්මුක්ත ධර්මවල ඇති
මාර්ගසිතක් ගත්තාම මේ මාර්ගසිතේ තියෙනවා චෛතසික 36ක්. චෛතසික 36 ආවේ කොහොමද? මේ පඨමඥාන ලෝකෝත්තර සිතක් නම් එහි අන්නේ සමාන චෛතසික 13ක් තියෙනවා. සෝබන චෛතසික 23ක් තියෙනවා. මුළු සෝබන චෛතසික 25න් අපමඤ්ඤා දෙක යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ලෝකෝත්තර සිතක් නම් අරමුණ වෙන්නේ නිර්වාණය. මේ මෙතනදී අපමඤ්ඤා කියන්නේ කරුණා මුදිතා චෛතසික දෙක. කරුණා මුදිතා යෙදෙන තැනක් තියෙනවා නම් එතනදී අරමුණ වෙන්නේ දුක් විඳින සත්වයා. කරුණාවට, මෛත්‍රියට, ඒ වගේම සත්ව ප්‍රඥප්තියක් එන්නේ. එහෙමනම් ලෝකෝත්තර සිතේදී සත්ව ප්‍රඥප්තිය යෙදෙන්නේ නැති නිසා කරුණා මුදිතා දෙක අපි අයින් කරන්නට වෙනවා. ඒ නිසා ලෝකෝත්තර සිතේ යෙදෙන්නේ අන්නේ සමාන 13යි, සෝබන චෛතසික 23යි. හරිද? සෝබන චෛතසික 23 තුල තියෙනවා සෝබන සාධාරණ 19යි, විරචි චෛතසික 3යි, ප්‍රඥා චෛතසිකයයි. හරිනේ. එතකොට මේ විදිහට තමයි 36 හැදුනේ. එතකොට ඒ කියන 36න් අපිට මාර්ගාංගට අයින් කරන්න වෙනවා. එයි අයින් කරන්නේ එයා මාර්ග සත්‍යයට අරගත්ත නිසා. එතකොට 36න් 8ක් අඩු කරපුවාම 28යි. මේ 28 දෙනා එක සත්‍යයකටවත් අඩංගු වෙන්නේ නැත. ඒ වගේම සිත කියන ධර්මතාවයත් එකකටවත් අඩංගු වෙන්නේ නැත. සත්‍ය හතරෙන් එකකටවත් අඩංගු වෙන්නේ නැහැ. ඇයි? අර කියන පරිඥා කෘත්‍ය, ප්‍රහාණ කෘත්‍ය, සච්චිකාතබ්බ කෘත්‍ය, භාවේතබ්බ කෘත්‍ය කියන හතරටම යටත් වෙන්නේ නැති නිසා. ඒ ධර්මතා ටික තියෙන්නේ ලෝකෝත්තර භූමියේ සත්වයේ సంతානෙයි. හරිනේ. ලෝකෝත්තර භූමියටපත් වුණාට පස්සේ ඒ సంతානිය තුල තියෙන ධර්ම නැවත පරිඥා කෘත්‍ය වෙන්න අවශ්‍ය නැහැ, ප්‍රහාණ කෘත්‍යයක් වෙන්න අවශ්‍ය නැහැ. ඒවා වෙලා තියෙන්නේ. සච්චිකාතබ්බ කෘත්‍ය කරලා තියෙන්නේ. භාවේතබ්බෙක් වෙලා තියෙන්නේ. දැන් මාර්ගසිතේදී ඒක වෙනවා. ඒ නිසා මේ කෘත්‍ය හතරටම අඩංගු වෙන්නේ නැහැ. ඔය කියන 28යි සිතයි. ඒ නිසායි ඒක වෙන් කළේ. සර් මේ පරිඥා කියන්නේ හොඳින් බලන එක නේද? පිරිසිදු දකින්න එක හොඳින් බලනවා. එතකොට ඇත්තට ලෝභය තියෙන්නේ බැරි? ඉතින් ලෝභය පිරිසිදු දකින්න ලෝභය මෙහෙමයි. අපිට එළියෙන් මලක් දකින්නකොට අපිට ඒකට ආස හිතෙනවා. එතකොට ඒක නවත්තන්න බෑ. ඒක අපේ ස්වභාවය. හරි? තරුණ වයසේ පිරිමි ළමයෙක් පාරේ යනකොට ගෑනු ළමයෙක් දැක්කොත් ආසාවක් ඇති වෙනවා. ඒ ලෝභයක් ඇති වෙනවා. ඒ ලෝභ චෛතසිකය ඉස්සරහට එනවා. ඒක නවත්තන්න බෑ. ඒක ස්වභාවය. එහෙනම් එතනදී මොකද්ද කරන්න කියලා තියෙන්නේ? අර අපිට එකපාරට හිතෙන්නේ අර මල හරි ලස්සනයි. හරිද? එතකොට මේ මල ලස්සනයි. ඉතින් එතකොට පිරිසිඳ දකින්න කිව්වා ඇත්තටම මේ මල ලස්සනද? මොකක්ද මල කියලා අපි ගත්තේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එහෙමනම් මෙතන මේ සිද්ධ වුණේ මොකද්ද? ඇස කියන ධර්මතාවයේ තියෙනවා කර්මයේ මගින් අපිට ඇති කරලා දීපු. ඒක කර්මයේ මගින් ඇති කරලා දුන්නා නම් ඊට සුදුසු ආරම්භණය ලැබිච්ච ගමන් එයා විසින් සක්‍රිය වෙලා අරමුණක් අරගන්නවා. අරගත්ත ගමන් මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතන චක්කු විඥාන වූ සිතක් පහළ වෙනවා. චක්කු විඥාන සිත පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන ආදී වශයෙන් සිත් ඇති වෙන්න ගන්නවා චිත්ත නියාමයට අනුව. එතනදී වොත්තපන කෘත්‍ය සිදුුනේ අයෝනිසෝ මනසිකාරයෙන් නිසා ජවන සිත් අකුසල විදිහට ලෝභ චෛතසිකය සහිතව ඉදිරියට එනවා. එතකොට එතන ලෝභ චෛතසිකය ආවේ ජවන් සිත් වලදී. එහෙමනම් අප විසින් පිරිසිඳ දැකිය යුත්තේ ජවන් සිත් වලට එන්න කලින් අර චක්කු විඥාන සිත ඇති උනේ කොහොමද? මෙන්න මේ හේතු යෙදීමෙන් එතන ඇති වුණා. එහෙමනම් මේ ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? චක්කු විඥාන සිත ඇති වෙනකොට ස්පර්ශය ඇති වුණා. ස්පර්ශපත්යෙන් වේදනාව ඇති වුණා. වේදනාව සුඛ සහගත වුණා මට. සුඛ සහගත එකට මම ආදරේ ආසකලයි. ඒ සුඛේ විඳින්න කැමති. ඒ නිසා දෙවෙනි වතාවටත් බලනවා. තුන්වෙනි වතාවටත් බලනවා. ඒ ඊළඟට මොකද වෙන්නේ? මේ වේදනාවට මම ආදරේ කරනවා. මේ වේදනාව හොයන්න යනවා. ඒ නිසා නැවත නැවත මම මේ වේදනාව නැවත නැවත උපදවා ගැනීමට උත්සාහ කරනවා. මෙතකොට දැන් බලන්න අප විසින් ලෝභය පසුපස්සේ හම්බ වෙලා ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වෙනුවට අපි කරන්න ඕනේ මේ ධර්මතාවය ඇති උනේ කොහොමද කියලා උත්පාද වය හොයාගන්න විදිහ. අන්න ඒකේ උත්පාදය මේ විදිහටයි වෙන්නේ. මේක මේ එළියේ තියෙන මලෙන් නෙමෙයි මේ කාවේ මගේ සිත තුළම ඇති වෙච්ච මෙන්න මේ වේදනා චෛතසිකයේ තියෙන සුඛ ස්වභාවය නිසා මට සැපසහගත ස්වභාවයක් දැනුණා. මේක ධර්මතාවයක්. අන්න ඒ විදිහට හොයනකොට ඔබට ලෝභය කියන එක ඉබේම දුරු වෙනවා. ඒ මිසක් ලෝභය කියන එක දුරු කරන්න ඕනේ කියලා
මම මලට කැමති නෑ මම මලට කැමති නෑ මම මලට කැමති නෑ කියලා කොච්චර කැමතිද වුණත් ඇහැරලා බලනකොට ආයෙත් මලට කැමැත්ත ඇති වෙනවා. මේ විදිහ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ හේතුපටිච්ච සම්භූතං. හේතුව අයින් කරගන්න. හේතුව මොකද්ද? අප විසින් වැරදි විදිහට දකින්න ක්‍රමය. මේ දකින්න ක්‍රමය වෙනස් කරගන්න. ඒ නිසායි අපිට හේතු වෙච්ච ඒ ධර්මතා ටික පිරිසිඳ දකින්න කියලා කිව්වේ. එහෙම පිරිසිඳ දකිනකොට ඉබේම ලෝභය ප්‍රහාණය වෙනවා. අපිට කවදක්වත් රැයට කරුවලයි කියලා හෝ කාමරේ කරුවලයි කියලා කූඩයක් අරගෙන කරුවල කවු කරලා එළියට දාන්න කියලා කිව්වේ නැහැ. අපිට කිව්වේ ආලෝකය දල්වන්න. මේ විදිහට මේ ධර්මතාවය තේරුම් ගන්න ඕනේ. කවදක්වත් අඳුර තියෙනවයි කියලා ඒ අඳුර තියෙන තැන අඳුර ඉවත් කරන්න කියලා අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. ඒ නිසායි අපිත් තණ්හාව තියෙනවා නම් අපිට තණ්හාවත් එක්ක ඔට්ටු වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. එතනදී අපි කරන්නේ තණ්හාවට හේතු වෙච්ච ධර්මතාවය ඇනලයිස් කරලා බලනවා. ඒක පිරිසිඳ දකිනවා. හොඳින් බලනවා. එහෙම බලනකොට අපිට තේරෙනවා මේ ධර්මතාවය මේක බාහිර රූපයකින් ආපු දෙයක් නෙමෙයි. මේක මගේ සිත තුළ කෙලෙස් ධර්මතා යෙදීම නිසා ඇතිවෙච්ච ස්වභාවයක් කියන එක. ඒ කෙලෙස් ස්වභාවය එහෙමනම් මගේ සිතේ ඉබේ ඇති මගේ සිතේ හේතුඵල යෙදීම නිසා ඇති වුණා නම් මා විසින් ඒක අයින් කරගත යුතුයි. ඒ සඳහා කළ යුතු මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක හරියට දේශනාව අපි පිළිපදිනකොට භාවිතා කරනකොට අර කියන තණ්හාව ප්‍රහාණය වෙනවා. ඒ විදිහට මේ ධර්මතාවය ගලපගෙන යනවා. මිසක් තණ්හාවත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා. දුක්ඛය පැහැදිලි කිරීමේදී දුක්ඛයටත් ඒ පිළිබඳව ඒ විදිහටම නේද ගලපන්න ඕන. දුක්ඛය පිරිසිඳ දැකිය යුතුයි. දුක නැති කළ නොහැකි කියන தත්ත්වය මත. ඔව් මොකද දුක කියන එක නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. මොකද දුක කියන එක ලෝකේ නැති වෙන්නේ නැහැ. සත්ව සම්පති කොච්චර තියෙනවද? ඒ හැම එකම දුක කියන එක විඳින්මින් ඉන්නවා. එහෙමනම් අපිට තියෙන්නේ දුක නැති කරන්නට උත්සාහ කරන එක තම තමාගේ సంతානය තුල දුක නැති කරගන්නට නම් ඒ දුක ඇති වෙච්ච හේතුව නැති කරන්න. අපිට කවදාවත් දුක කියලා කියන්නේ ඵලයක්. හේතු නිසා ඇති වෙච්ච ඵලයක්. ඵලය පස්සේ පන්නලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවෙම හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මේ විදිහට යන්න. හේතුව නැති කරන්න උත්සාහ කරන්න. හේතුව හොයාගන්න. ඒ නිසායි අපිට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න කියලා කිව්වේ. එහෙමයි. පැහැදිලි. සාදු සාදු ඇත්තට. හොඳයි. තවත් ප්‍රශ්න තියෙනවද? තවදුරටත් ප්‍රශ්න නැත්නම් අපි අද දවසේ පාඩම අවසන් කරන්නට පුළුවන්. වෙලාවත් 7:00ටත් කිට්ටුයි. එහෙමනම් අද දවසේ මේ පැය දෙකක විතර කාලයක් මේ විදිහට අභිධර්ම සම්මන්ත්‍රණයක යෙදিলা ඒ පිළිබඳව අවබෝධ ලබාගෙන ධර්මයේ ගැඹුරු තැන් වටහා ගන්නට උත්සාහ ගැනීම තුළ ඇති කරගත්තු කුසල සිත් අනන්තයි අප්‍රමාණයි. ඒ කුසල සිත් සියල්ලගේම ඇතිවෙච්ච කුසල ශක්තිය ඔබ අප හැමෝටම ඒකාකාරයෙන් මේ කියන නොදන්නා වූ ධර්මය අවබෝධ කර ගැනීමට එකසේ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. කවුරු හරි කෙනෙක් අපි අතරින්ම කෙනෙක් ඉදිරිපත් වෙලා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න මේ ධර්ම කරුණු අපිට ඉගෙන ගැනීමට මඟ හසර සලසා දුන් සියලුම දෙනාත් සිහි කරලා ඒ වෙනුවටම මේ ලෝකයේ රකින්න දෙවියන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්න. එතනින් අපි පන්තිය අවසන් කරමු. ලබන සතියේත් මේ වෙලාවට පන්ති පැවැත්වෙනවා. එම පන්තිය මම කරන්නත් හෝ වෙන මහත්මයෙක් හෝ කරાવી. නමුත් ඔබ ප්‍රශ්න තියෙන ඒවා අරගෙන ඉන්න. ඒ විදිහට අපි ඉදිරි පාඩම් මාලාව කරගෙන යමු. එහෙමනම් රෙකෝඩින් එක Skype එකට දානවද? Skype එකට දාන්නේ? YouTube group එකක් හදලා තියෙනවා මම ඒකට දානවා. මේ විදිහට අපි එහෙමනම් ඉදිරි පාඩම් කරගෙන යමු. දැන් පුණ්‍ය අනුමෝදනා කරලා වැඩසටහන අවසන් කරන්න. පිරුවන් සරණයි. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා පුණ්‍ය අනුමෝදනා කරන්න. අනිත් අය ඉදිරිපත් වෙනකම් බලන් ඉන්න එපා. තමන් ඉදිරිපත් වෙලා කරන්න. කාලේ යනවා. මංගල මහත්මයාගෙන් අවසරයි. අද දින අපිට ඉතාමත්ම වටිනා පාඩම් මාලාවක් අපිට ලබා දෙන්නට මහන්සිගත්තු අපකප වුණු ඔබතුමන් ඇතුළු අට්ඨාන ධර්ම ස්වභාවී සියලුම
අප වෙත අනුග්‍රහය දක්වන්නා වූ සියලු දෙනාටත් අපිට මේ කටයුතු වලට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා සියලු දෙවියන් ඊට ආරක්ෂාව ලැබිලා මේ කටයුතු සාර්ථක කරගන්නට අතහිත දෙන සියලුම දෙනාටත් සියලු දෙවියන්ටත් අපිට මේ සම්බන්ධ වූ සියලුම අපේ පින්වත් සියලුම දෙනාටත් අපි ප්‍රාර්ථනා කරනවා අපේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා අපේ මංගල මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට අපිට මේ ධර්ම අවබෝධය ලබා දීම පිළිබඳව. ත්වන් සරණයි. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සාදු සාදු සාදු.